හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපි පන්තිය පටන් ගමු. අපි ගිය සතියේ කතා කරපු ටික නැවත චුට්ටක් මතක් කරන්නම් මම. ගිය සතියේ අපි කතා කරා පරිපත වර්ග ගැන. එතනදී අපි කතා කරා පරිපත වර්ග දෙකක් තියෙනවා, සංයෝජක තාර්කික පරිපත සහ අනුක්‍රමික තාර්කික පරිපත කියලා. නේද? අපි කතා කරා මොනවාද? සංයෝජක තාර්කික පරිපත, තාර්කික පරිපත, ඊට පස්සේ අනුක්‍රමික තාර්කික පරිපත කියලා වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා මේ දෙන්නගෙන් සංයෝජක තාර්කික පරිපත ගැන. හරි, සංයෝජක තාර්කික පරිපත ගැන ඇහුවා. මේ අපි කතා කරා. මතක ඇතිනේ. ඒතර සංයෝජක තාර්කික පරිපත යටතේ අපි කතා කරා සංයෝජක තාර්කික පරිපතයක් කියන්නේ අපි මොනවා හරි සංඥාවක් ලබා දුන්නාම ඒ සංඥාවට අදාළව පරිපතේ සකස්ම වෙනස් කරගන්නවා. වෙනස් කරලා අපිට අවුට්පුට් එකක් අරන් දෙනවා. නේද? අපි ඉන්පුට් දුන්නාම ඒ ඉන්පුට් වලට අනුකූලව ප්‍රතිදානය වෙනස් කරන පරිපත තමයි අපි කියන්නේ මේ සංයෝජක තාර්කික පරිපත කියලා. එතකොට මේවට උදාහරණ විදිහට අපි කතා කරා පරිපත වර්ග දෙකක් මොනවාද? අර්ධාකලක පරිපත සහ පූර්ණාකලක පරිපත කියන වර්ගය ගැන අපි කතා කරා. පූර්ණාකලක පරිපත කියන දෙක ගැන අපි කතා කරා. එතන මේ දෙක පාවිච්චි කරන්නේ කොහෙද මොකටද කියන එකත් අපි කතා කරා. එතන මේක පරිගණකයේ තුල පාවිච්චි කරන්නේ මොනවටද කියන එකත් අපි කතා කරා. ඊට පස්සේ අර්ධාකලකයෙන් බිටු දෙකක් එකතු කරන්න පුළුවන්, පූර්ණාකලකයෙන් බිටු තුනක් එකතු කරන්න පුළුවන් කියන එකත් අපි කතා කරා. එතකොට මේක සම්බන්ධයෙන් තියෙන ටික ඔක්කොම අපි කතා කරලා ඉවරයි. එතකොට අද අපිට පොඩි කොටසක් ඉතුරුනේ. මම අර කලබලයට කරන්න හොඳ නැති නිසා ගිය සතියේ මේක කරේ නැත්තේ අනුක්‍රමික තාර්කික පරිපත කියන කොටස. එතකොට අපි අද කතා කරන්නේ අනුක්‍රමික තාර්කික පරිපත. එතකොට අනුක්‍රමික තාර්කික පරිපතවල වෙනස තමයි මෙතනදී නම් දැන් සංයෝජක තාර්කික පරිපතවලදී නම් අපි මොකද කරේ? අපි ඉන්පුට් එකක් දුන්නාම ඉන්පුට් එකට අනුකූලව අවුට්පුට් එක ලබා දුන්නා. නමුත් අනුක්‍රමික තාර්කික පරිපත ඉන්පුට් එකක් දුන්න පළියට එයාට අවුට්පුට් එකක් ලබා දෙන්නේ නැහැ. එයාගේ විශේෂත්වයක් තියෙනවා. අපි දෙන ඉන්පුට් එකක් දුන්නාම එයා මොකද කරන්නේ? පළවෙනියටම අපි දෙන ඉන්පුට් එකට අනුව එයා අවුට්පුට් එකක් දෙනවා. ඒ දෙන අවුට්පුට් එක මොකක්ද කියලා මේ අනුක්‍රමික තාර්කික පරිපතේ මතකයක් තියෙනවා. මේ මතකයේ තුල ගබඩා කරලා තියාගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනියට අලුතෙන් ආයෙත් ඉන්පුට් එකක් දුන්නාම එයාගේ අවුට්පුට් එක ඍජුව දෙන්නේ නැහැ. අර සංයෝජක තාර්කික පරිපතේ නම් අලුතෙන් ඉන්පුට් එකක් දුන්නාම ඒකට අනුව අවුට්පුට් එක දුන්නා. නමුත් අනුක්‍රමික තාර්කික පරිපතවල අපි දෙවෙනියට දෙන ඉන්පුට් එකට අදාළ අවුට්පුට් එක දෙනකොට එයා බලනවා අර මතකයේ තියාගත්ත මීට පෙර ආදානය මොකද්ද කියලා. මීට කලින් දුන්න ඉන්පුට් එක මොකද්ද? මීට කලින් දුන්න ඉන්පුට් එකට අනුකූලව තමයි මෙයාගේ අවුට්පුට් එක තීරණය කරන්නේ. හරිද? එතකොට මේකේ විශේෂත්වය තමයි අර සංයෝජක තාර්කික පරිපතවල වගේ නෙමෙයි. මෙයාගේ හැමතිස්සෙම පසුව දෙන ප්‍රතිදානය ලබා දෙන්නේ මතකයේ තුල ගබඩා කරලා තියෙන දැනට තියෙන ප්‍රතිදානයත් එක්ක සංසන්දනය කරලා තමයි එයාගේ අලුත් ප්‍රතිදානය ලබා දීම සිද්ධ කරන්නේ. හරි, එතකොට අපිට මේකට දල සැකස්මක් ඇඳලා පෙන්නුවොත් මේක කොහොමද තියෙන්නේ කියලා. දැන් සංයෝජක තාර්කික පරිපතවලදී නම් ඔයාලා මේ විදිහට ඇඳනේ. මේක තමයි පරිපතේ. මේ සංයෝජක තාර්කික පරිපතේට මේ පැත්තට ඉන්පුට් දුන්නාම ඒ ඉන්පුට් වලට අනුකූලව මේ පැත්තෙන් අපිට අවුට්පුට් දෙනවා. නේද? අවුට්පුට් දෙනවා. කොහොමනේ උනේ? නමුත් අනුක්‍රමික තාර්කික පරිපතයක එහෙම නෙමෙයි තියෙන්නේ. මෙයාගේ පරිපතය ඇත්තටම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. මෙයාගේ එතකොට එක පරිපත කොටසක් නිර්මාණය වෙනවා සාමාන්‍ය සංයෝජක තාර්කික පරිපතයක් විදිහට. හරිද? මේක තමයි සංයෝජක තාර්කික පරිපතය. අනුක්‍රමික තාර්කික පරිපතේ ඇතුළේ එතකොට සංයෝජක තාර්කික පරිපත කොටසක් තියෙනවා. ඊට අමතරව මෙයාට එතකොට මේකට ඉන්පුට් දෙනවා අපි. හරි, මෙයාට ඉන්පුට් දෙනවා. මේකට තමයි අපි ආදානය ලබා දෙන්නේ. ඉන්පුට් එක ලබා දෙනවා.
මේ දෙන ඉන්පුට් එකට අනුකූලව මෙයා අවුට්පුට් එකක් දෙනවා පළවෙනි අවස්ථාවේදී. එතකොට මේ තියෙන්නේ ප්‍රතිදානය. හරි ප්‍රතිදානය ලබා දෙනවා. එතකොට ඊට අමතරව මේ පරිපත කොටසත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මතකයක්. හරි මතකයක් මෙයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මතකයක් තියෙනවා. හරි. එතකොට මේ මතකයත් මේ පරිපතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැමතිස්සෙම මෙයා ඒ අවුට්පුට් එක මොකක්ද කියන්නේ කියන එක ගැන මෙයා හැමතිස්සෙම මතකයේ තුල ගබඩා කරලා තියෙනවා. එතකොට හැමතිස්සෙම මෙයාගේ තියෙන වෙනස තමයි ප්‍රතිදානයක් ලබා දෙන හැම මොහොතකම මේ ප්‍රතිදානය මතකයේ තුල ගබඩා කරලා තියාගන්න. එතකොට මෙයාට පළවෙනිම අවස්ථාවේදී මුලින්ම අපි හිතමු මේක හදපු ගමම පළවෙනිම අවස්ථාවේදී අපි මොකක් හරි මෙතෙන්ට ආදානයක් දෙනවා. දුන්නාම ඒකට අනුකූලව ප්‍රතිදානයක් දෙන ගමන් අපි හිතමු y කියලා ප්‍රතිදානයක් දෙනවා. දුන්න y කියන ප්‍රතිදානය මතකයේ තුල තියාගන්නවා. ඊගාට මෙයාට z කියලා අලුත් තව ආදානයක් දුන්නාම මෙයා මේ z කියන ප්‍රතිදානය ආදානයට අදාළව ප්‍රතිදානයක් ජෙනරේට් කරලා දියා බලනවා මේ මතකයේ දැනට කලින් හිටපු තත්වය මොකක්ද කියන එක චෙක් කරලා බලනවා මතකයෙන්. ඒ කියන්නේ දැනට මේක ප්‍රතිදානය කරලා තියෙන්නේ මොකක්ද කියලා බලලා තමයි ඒකට අනුකූලව මෙතෙන්ට නැවත අලුත් ප්‍රතිදානයක් ලබා දීම සිද්ධ කරන්නේ. උතර මෙයාගේ එකම වෙනස අනුක්‍රමික තාර්කික පරිපතයක වෙනස මේ සංයෝජක තාර්කික පරිපත කොටසකට මතකයක් එකතු කරලා තමයි මේ අනුක්‍රමික තාර්කික පරිපතයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තරම මේ අපිට මේ අනුක්‍රමික තාර්කික පරිපතයක් ගැන කියනකොට අනුක්‍රමික තාර්කික පරිපතයක හැමතිස්සෙම ප්‍රතිදානයේ තීරණය වෙන්නේ එම අවස්ථාවේ ලබා දෙන ආදානය මත පමණක් නෙමෙයි. ඊට පෙර ලබා දුන් ආදානය සහ ප්‍රතිදානය මත තමා වර්තමාන ප්‍රතිදානය තීරණය කරන්නේ. එතකොට මෙයාගේ මතකයේ තුල ඊට කලින් දුන්න ආදානයයි ප්‍රතිදානයයි රඳවගෙන තියා ගන්නවා. එතකොට ඊට පෙර අවස්ථාවේදී දුන්න ආදානය සහ ප්‍රතිදානය මත තමා නව නැත්නම් වර්තමාන ප්‍රතිදානය තීරණය කරන්නේ. ඇත්තටම මේ මෙන්න මේ වගේ මේ අනුක්‍රමික තාර්කික පරිපතයක් වලට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අපි කතා කරනවා මොනවාද පිළිපොළ පරිපත කියලා. පිළිපොළ පරිපත කියලා. එතන අපි මේකට උදාහරණයක් විදිහට අපි ඉස්සරහදී කතා කරනවා පිළිපොළ පරිපත එහෙම නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එක ගැන කතා කරනවා. හරි. අපි ඉස්සෙල්ලාම අනුක්‍රමික තාර්කික පරිපතය ගැන පොඩ්ඩක් සටහන ලියාගනිමු. ලියන්න සංයෝජක තාර්කික පරිපතයකට ලියන්න මෙතන ඉස්සෙල්ලාම පුතේ මේක අඳින්න කලින් අපි මෙතන ලියාගමු. හරි. මම ලියන්න ටික මෙතන පල්ලෙහාන් ලියන්නම්. සංයෝජක තාර්කික පරිපතයක් සඳහා මතකයක් එක් කිරීමෙන් මෙම අනුක්‍රමික තාර්කික පරිපත නිර්මාණය කරනු ලැබේ. ලියන්න. ඒක ඇත්ත මෙතන ලියන්න. මෙම වර්ගයේ පරිපතවල දල සැකස්ම පහත රූපයේ පරිදි වේ. හරි.
එතකොට පුතේ රූප සටහන ඇඳ ගන්න මං හිතන්නේ මගේ අකුරු පැහැදිලි කියලා හිතනවා. අපැහැදිලි නම් කියන්න. මෙතන මම ලියලා තියෙන්නේ ආදාන. හරි? මං ආයෙසරයක් ලියන්න. මෙතන මම ලියලා තියෙන්නේ ආදාන. මේක ඇතුලේ මේ කොටුව ඇතුලේ ලියලා තියෙන්නේ මෙතන ඇතුලේ ලියලා තියෙන්නේ සංයෝජක තාර්කික පරිපත. තාර්කික පරිපත කියලා ලියලා තියෙන්නේ. එතකොට මෙතන මේ චූටි කොටුව ඇතුලේ ලියලා තියෙන්නේ මතකය කියලා. හරි රූප සටහන ඇඳ ගන්න පුතේ. ඔයාලා ලස්සනට කෙලින් රූප සටහනක් ඇඳ ගන්න. රූප සටහන ඇඳගෙන ඉවරද දුල්ජය? දුල්ජය රූප සටහන ඇඳලා ඉවරද? ඔව් මඩ. මෙච්චර ඉක්මනට ඇඳලා? ෂා හොඳයි. ඔව්. තව වෙලාව අවශ්‍යයි ඉන්නවද? රූප සටහන අඳින්න තව වෙලාව අවශ්‍ය කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. හරි. ඊගාවට අපි මෙතන යටින් ලියා ගමු. රූප සටහනට පස්සේ ලියන්න පුතේ. ඔයාලගේ රූප සටහනෙන් පස්සේ යටින් ලියන්න. අනුක්‍රමික තාර්කික පරිපතවල ප්‍රතිදානය තීරණය වන්නේ එම අවස්ථාවේ ලබා දෙන ආදානය මත පමණක් නොවන අතර පෙර ලබා දුන් ආදාන හා දාන මතද වර්තමාන ප්‍රතිදානය තීරණය වේ. එතන පුතේ මෙන්න මේ වගේ අනුක්‍රමික තාර්කික පරිපත තමා SRAM එක තුල පාවිච්චියට ගන්නෙ. හරිද? SRAM එක අපි කතා කරා RAM වර්ග කීපයක් තියෙනවා. DRAM SRAM කියලා. අපි එතෙන්දි කතා කරා DRAM එක ගැන කියද්දි DRAM එක හදලා තියෙන්නේ දාරිත්‍රක පරිපත වලින් කියලා. එතන SRAM එක නිර්මාණය කරලා තියෙන්නේ පිළිපොළ පරිපත වලින් කියලා එතන ලියලා ඇති. පිළිපොළ කියන පරිපත වර්ගයෙන් කියලා. එතන අපිට මෙතනදී ඔන්න අපි පිළිපොළ පරිපත ගැන කතා කරන්න මාතෘකාව හැදෙනවා. මොකද හේතුව පිළිපොළ පරිපත නිර්මාණය වෙලා තියෙන අනුක්‍රමික තාර්කික පරිපතයක් විදිහට. ලියන්න ඔතෙන්ටම SRAM හි භාවිතා වන්නේ SRAM
හි භාවිතා වන්නේ මෙම පරිපත වර්ගයයි. ඔයාලට එක්සෑම් එකට ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වගේ ඒවා වලින්. හරිද? මේ රූප සටහන මතක තියෙනවනේ මේ බලන්න. මම ඔයාලට දැන් මේ අනුක්‍රමික තාර්කික පරිපත හඳුන්වා දීම කරේ. බලන්න මේ 2020 A level paper එක මම ඔයාලට පෙන්නන්නම්. මේ 2020 A level paper එක. හරිද? මේ තියෙන 2020 A level paper එක. හරි මේ තියෙන 2020 A level paper එක. මේ paper එකේ 10 වෙනි ප්‍රශ්නේ. හරි? මේ බලන්න 10 වෙනි ප්‍රශ්නේ. මේ තියෙන ඔකෙන් අහලා තියෙන්නේ මේ එක කොටසක් A ලෙසද අනෙක් කොටස B ලෙසද නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපතයක කොටු සටහනක් පහත දැක්වේ. A B කියලා කොටස් දෙකක් තියෙනවා. කෙලින්ම අහලා තියෙන්නේ ඔය ඇඳපු රූප සටහනමයි. මේකමයි අහලා තියෙන්නේ. බලන්න මේක සංයෝජක තාර්කික පරිපත කොටස මේ මත කොටස ආදානය ප්‍රතිදානය. ওই ටිකමයි මෙතනක් තියෙන්නේ මේක ලංක කරලා නැහැ. මේ තියෙන්නේ ආදානය නේද? මේ තියෙන්නේ සංයෝජක තාර්කික පරිපත කොටස. මේ තියෙන්නේ මතකය. මේ තියෙන්නේ ප්‍රතිදානය. එතකොට ඔයාලගෙන් අහනවා ඉහත කොටු සටහන පිළිබඳ පහත කවර සත්‍ය වේද කියලා. එතකොට පළවෙනි එක අහනවා A සංයෝජන තාර්කික පරිපතයකි හරි B මතක කොටසකි හරි A කොටස පමණක් තාර්කික ద్వාර භාවිතයෙන් ක්‍රියාවට නැංවිය හැක. එහෙම කරන්න පුළුවන්ද? බෑ. මේක විතරක් වැඩ කරන්න බෑ තනියම. හරිද? අනුක්‍රමික තාර්කික පරිපතයක් වැඩ කරද්දී මෙයා විතරක් අරගෙන වැඩ කරන්න බෑ. මෙයත් එක්ක මේ මතකයේ ඇඳලා තියෙන. එහෙනම් මතකයේ තියෙන පෙර ආදාන ප්‍රතිදාන කියන දෙක මත තමා මෙන්න මෙයා වැඩ කිරීම කරන්නේ. එහෙනම් මේක වැරදි. එහෙනම් උත්තරේ අපේ එන්නේ 2 3 හරි උත්තරේ 3. පැහැදිලි නේද? හරි. පේනවනේ. එතකොට මේ කතා කරන කොටස් වලින් A level exam එකට එනවා. දැන් ඔයාලා ටික ටික ඇවිල්ලා තියෙන්නේ අපේ මේ A level වලට අදාළ කොටස් තමයි මේ අපි කතා කරගෙන යන්නේ. ඔයා දැන් තමයි A level paper එකේ ලකුණු එකතු කරන්න පටන් ගන්නෙ. හරි. මෙතනදී හැලෙන්න එපා. මෙතනදී හැලෙන්න එපා. අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ. පාඩම් කරන්න මතක නැත්තම් ගණන් ආයෙ හදන්න. පරිවර්තන දැන් මතක නැති වෙලා ඇති ආයෙ හදන්න. හරි. ඒ නිසා හරිම සැලකිල්ලෙන් දැන් ජීවත් වෙන්න. ඔහෙ නිදියගෙන එහෙම ඉන්න එපා. අනිත් අය ඔක්කොම පාඩම් කරනවා හොඳට. ඒ නිසා ඔයාලත් පාඩම් කරන්න. කොරෝනා කියලා ඔයාලගේ A level certificate එකේ ගහන්නේ නැහැ. ඒ නිසා හොඳට වැඩ කරන්න. වැඩ කරපු කට්ටිය හොඳට කරගෙන යයි. එතකොට මේ වගේ ප්‍රශ්නත් ඒ එක්සෑම් එකට අහන්න පුළුවන්. MCQ විදියට SRAM සඳහා පාවිච්චි වෙන්නේ මොන වර්ගයේ පරිපතද? අනුක්‍රමික තාර්කික පරිපත. එතකොට ඒවා දැනගෙන ඉන්න ඕනේ. එතකොට හැමතිස්සෙම සංයෝජක තාර්කික පරිපතයන් නම් ලබා දෙන ඉන්පුට් එකට අනුව අවුට්පුට් එක දෙනවා. නමුත් අනුක්‍රමික තාර්කික පරිපතයක ලබා දෙන අවුට්පුට් එක මත පමණක් නෙමෙයි එයාගේ මතකයේ තුල ගබඩා වෙනවා. එයා ඊට කලින් ලබාගත් ආදාන සහ ප්‍රතිදාන මේ දෙකත් මත තමයි යාගේ ප්‍රතිදානය තීරණය වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම හිතනවා මේක පැහැදිලි කියලා. බලන්න පුතේ අත උස්සන්න පැහැදිලි නම් කරපු ටික පැහැදිලි නම් අත උස්සන්න. කියන්නේ මැඩම් දැන් මේ SRAM කියන්නේ අනුක්‍රමික තාර්කික පරිපතයක්ද? SRAM කියන්නේ අනුක්‍රමික තාර්කික පරිපතයක්. ඔව්. SRAM එක නිර්මාණය කරලා තියෙන්නේ පිළිපොළ කියන පරිපත වලින්. අපි ඉස්සරහට දැන් කතා කරනවා. ඊගාවට දැන් කතා කරන්න යන්නේ උතෙන්ට. SRAM හදලා තියෙන පිළිපොළ පරිපත ගැන. අපි ඔන්න මෙතෙන්ට ඒ වාක්‍යෙත් ඇඩ් කරමු. එතකොට ඔයාලට තවත් පැහැදිලි. පරිපත වර්ගයයි කියලා දාලා අපි මෙතන ඒකත් ලියයියා. එතකොට තව පැහැදිලි. මෙතෙන්ටම ලියන්න පුතේ. එනම් SRAM නිර්මාණය කර ඇත්තේ SRAM නිර්මාණය කර ඇත්තේ අනුක්‍රමික තාර්කික පරිපත ගණයට ගැනෙන පිළිපොළ පරිපත වලිනි. පිළිපොළ පරිපත වලිනි.
දැන් පැහැදිලි නේද පුතේ? ඔව් මැඩම්. අංජලිකා ඉන්නවද? මේ අංජලික හැමතිස්සෙම මේ මැඩම් ඔව් ඔව් පිළිපොළ කියලා කියන්නේ ඒකේ නම පිළිපොළ. ඒ පරිපතේ වර්ගයේ පිළිපොළ. එයාට පිළිපොළ පරිපතේදී ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්ලිප් ෆ්ලොප්ස් කියලා. හරිද? මෙතන ඉංග්‍රීසියෙන් මේක කිව්වොත් ෆ්ලිප් ෆ්ලොප්. FLIP ෆ්ලිප් ෆ්ලොප්ස්. ෆ්ලිප් ෆ්ලොප් සර්කිට්. ෆ්ලිප් ෆ්ලොප් සර්කිට්ස් වලින් තමයි හදලා තියෙන්නේ මේ පරිපත වර්ගය. හරි ඒ කියන්නේ පුතේ SRAM එක නිර්මාණය කරලා තියෙන හදලා තියෙන සර්කිට් එකට කියන නම තමයි ෆ්ලිප් ෆ්ලොප්ස් කියන්නේ. පැහැදිලිද? ඒක බඩලව ගන්න එපා. ඒකේ නම. හරි? ඊළඟට අපිට එතකොට කතා කරන්න තියෙන්නේ පිළිපොළ කියන පරිපත වර්ගය ගැන. එතන අනුක්‍රමික තාර්කික පරිපතයකට උදාහරණයක් අහුවොත් අපිට කියන්න පුළුවන් කවුද? පිළිපොළ පරිපත. මොකද ඒව හදලා තියෙන්නේ අනුක්‍රමික තාර්කික පරිපත විදිහට අර මතකයක් ගබඩා කරලා. ඇත්තටම මේ අපේ SRAM එක පාවිච්චි කරන්නේ මොකටද අපි? ඒත් මතකයක් විදිහටනේ. අපි කිව්වා රෙජිස්ටර් මතකයේ විදිහට පාවිච්චි කරනවා SRAM. මොකද SRAM එක ඇතුලේ අපිට මේ කුඩා මතකයක් ගබඩා කරලා තියාගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද මේ පිළිපොළ පරිපත නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. SRAM එක හදලා තියෙන පිළිපොළ පරිපත හිතන්න පුතේ SRAM එකේ එක බිට් එකක් ගබඩා කරන්න එක ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එකක්. හරිද? මේක නම් අපේ SRAM එක. මේක එක බිට් එකක් කියන්නේ මේක නම් මේ බිට් එක වෙනුවෙන් එක ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එකක්. මේ බිට් එක වෙනුවෙන් එකක්. මේ බිට් එක වෙනුවෙන් එකක්. ඔය විදිහට මේ වගේ ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් දස ලොකු ගාණක් නේද? අපිට දසදහස් ගාණක් කියන්නත් බෑ. මේකේ මිලියන ගාණකින් තමයි මේ සර්කිට් එකක් නිර්මාණය වෙලා මේ SRAM එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අපි කතා කරමු පිළිපොළ පරිපත නැත්නම් ෆ්ලිප් ෆ්ලොප්ස්. ඊගා ලියන්න පුතේ මාතෘකාව පිළිපොළ පරිපත. පිළිපොළ. පිළිපොළ පරිපත. එහෙම නැත්නම් එයාට ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලිප් ෆ්ලොප් සර්කිට්. එතන ෆ්ලිප් ෆ්ලොප් සර්කිට්ස් හදලා තියෙන්නේ පුතේ තාර්කික ద్వාර පාවිච්චි කරලා තමයි මේ ෆ්ලිප් ෆ්ලොප් හදලා තියෙන්නේ. එතන මේ පිළිපොළ පරිපතේට විශේෂ හැකියාවක් තියෙනවා. මෙයාට මේ පරිපතේ පාවිච්චි කරලා తాවකාලික මතකයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙමරි එකක් හදාගන්න පුළුවන්. ඒ නිසාම මේක සසම්භාවී ප්‍රවේශ මතකයේ සරලම අවස්ථාව පිළිපොළ කියලා අපි හඳුන්වනවා. එතන මේ පරිපතේට මොනවා හරි එකක් ආදානය කරාම ඉන්පුට් එකක් දුන්නාම මේ ඉන්පුට් එක මතක තබා ගැනීමේ හැකියාව මෙයාට තියෙනවා. අපි කිව්වොත් මේ සර්කිට් එකට ඔයා දැන් එක මතක තියාගන්න කියලා අපි එයාට එක අමතක කරන්න කියනකම් එයා මොකද කරන්නේ? එක මතක තියාගෙන ඉන්නවා. හරි. එතකොට විදුලි බලයේ විසන්ධි වෙනකම්ම මොකද වෙන්නේ? මෙයා මතකේ තියාගන්න. මොකද తాවකාලික මතකයක් තියෙන්නේ මෙයාට. හැබැයි විදුලි බලයේ සැපයුම දීලා තියෙන තාක්කල් අපි එපා කියන තාක්කල් මෙයා අපි දෙන ඉන්පුට් මතක තියාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පිළිපොළ වර්ග ගොඩක් තියෙනවා පුතේ. මේවා අතරින් වඩාත්ම සරල පිළිපොළ අපිට මේ මොනවාද ක්‍රියාත්මක කරන්න ලේසි කියලා දෙන්න ලේසිම පිළිපොළ වර්ග ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒව තමයි අගුළු පිළිපොළ නැත්නම් ලැච් ෆ්ලිප් ෆ්ලොප්ස් කියලා කියනවා. ලැච් ෆ්ලිප් ෆ්ලොප් කියලා කියනවා. මේ RS මේ ලැච් කියලා කියනවා. නැත්නම් RS ෆ්ලිප් ෆ්ලොප් කියන එක ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. මෑඩම් අරකට උදාහරණයක් කියනවා. ඒ කියන්නේ මේ අර ආදානය දුන්නාම මතක තියාගෙන ඒක දැන් කියනවා. මේ ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එකෙන් ඒක තමයි කියලා දෙන්නේ. ආදානය දුන්නාම මේක මතක තියාගන්නේ කොහොමද කියන එක කියනවා. ඒක කියලා දෙන්නේ මේ සර්කිට් එකත් එක්ක. හරි.
අපි ඉස්සෙල්ලාම අපි ලියාගමු පිළිපොළ පරිපතයක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න පුතේ පිළිපොළ පරිපතයක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න. පිළිපොළ යනු තාර්කික ద్వාර භාවිතයෙන් පිළිපොළ යනු තාර්කික ద్వාර භාවිතයෙන් තාර්කික ద్వාර භාවිතයෙන් නිර්මාණය කර ඇති පරිපත වර්ගයකි. මෙම පරිපත භාවිතා කර తాවකාලික මතකයක් නිර්මාණය කළ හැකිය. මම මේ ටීම් එකේ තියෙන වචනමයි දෙන්නේ ඔයාලට. මොකද හේතුව මේ කොටසට ප්‍රශ්න වැටෙන්නේ ටීම් එකේ තියෙන විදිහටමයි. ඒ නිසා තමයි මම මේකේ තියෙන ටික මුලින්ම දීලා ඉන්න. හරි ඊට පස්සේ මම මගේ ටික දාන්නම්. හරි සසම්භාවී ප්‍රවේශ මතකයෙහි සරලතම අවස්ථාව ලෙස පිළිපොළ සැලකිය හැක. පිළිපොළ සැලකිය හැක. मैडम को මේ හැම මේ සසම්බයි ප්‍රවේශ මතකයකම නෑ නේද? නෑ SRAM එකේ තියෙන්නේ මේක. SRAM එකේ තියෙන්නේ මම මේ උඩින් කියලා පටන් අරන් තියෙන්නේ. මේ SRAM නිර්මාණය කර ඇත්තේ අනුක්‍රමික තාර්කික පරිපතයට ගැනෙන පිළිපොළ පරිපත වලින්. හරිද? එතකොට මේකත් ඇත්තට මේ SRAM එක ඇතුලේ මීට වඩා සංකීර්ණ මේ සර්කිට් මේ දැන් අපි අඳින එක නෙමෙයි ඇත්තටම තියෙන්නේ ට්‍රාන්සිස්ටර් වලින් හැදිච්ච වෙනම පරිපත වර්ගයක් තමයි යන්නේ. නමුත් මේ ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එක වැඩ කරන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම බිල්ඩින් බ්ලොක්ස් එක බේසික් එක පටන් අරන් තියෙන ෆ්ලිප් ෆ්ලොප් පරිපතේ මත පදනම් වෙලා. ඒකයි මෙතන කියන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයේ හදිච්ච සරලම අවස්ථාව තමයි පිළිපොළ පරිපතේ. මෙතන මේ පරිපතේ වැඩ කරන්නේ කොහොමද? අන්න ඒකේ ආකෘතිය බලාගෙන තමයි වර්තමාන මේ SRAM නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මම ඔයාලට තව චුට්ටෙන් කියලා දෙනවා මොකද්ද මේ පරිපතේ කියන එක. මේ තියෙන අන්න ඊගාවට ලියන්න. පිළිපොළ වර්ග ගණනාවක් පවතින අතර පිළිපොළ වර්ග ගණනාවක් පවතින අතර එම වර්ග අතරින් එක් පිළිපොළ වර්ගයක් පරිගණකයේ බල ස්විචය මෙන් පරිගණකයේ බල ස්විචය කියන්නේ පවර් බටන් එක. හරි? බල ස්විචය මෙන් ක්‍රියා කරයි. මෙතන බල ස්විචය කියන එක අපි ඉංග්‍රීසි වචනේ පවර් ස්විච් එක. හරි? නැත්නම් පවර් බටන් එක. හරිනේ පරිගණකයේ පවර් බටන් එක අපි ප්‍රෙස් කරාම
අපි ආයෙත් එයා ඕෆ් කරන්න හපව ප්‍රෙස් කරනකම්ම එයා මොකද වෙලා තියෙන්නේ? ඔන්න එකේම තියෙනවා. හරි. ඔන්න එකේම තියෙනවා එයා දිගටම. හරි. ක්‍රියා කරයි. ඊටසේ ලියන්න පුතේ මෙතන ඊගාව ඡේද ලියන්න. මූලික පිළිපොළ පරිපත ආකාර දෙකකි. මූලික පිළිපොළ පරිපත ආකාර දෙකකි. ඒවා නම් NAND 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 द्वार භාවිතා කරන පිළිපොළ සහ නොද්වාර භාවිතා කරන පිළිපොළ වේ. එතකොට NAND ద్వාර පාවිච්චි කළත් පිළිපොළ පරිපත නිර්මාණය කරන්න පුළුවන්. NO ద్వාර පාවිච්චි කළත් පිළිපොළ පරිපත නිර්මාණය කරන්න පුළුවන්. හරිද? අපි බලමු කොහොමද මේ දෙක අඳින්නේ කියලා. හරි ඔන්න දැන් පිළිපොළ පරිපත වලටයි අපි ඇවිත් තියෙන්නේ. අපි බලමු මේක ක්‍රම දෙකට කොහොමද අඳින්නේ කියලා. හරි. මම මෙහෙම දැන් පෙන්නන්නම්. මම මේ පැත්තෙන් අඳින්නම් NAND වලින් කොහොමද අඳින්නේ කියලා. හරි. NO වලින් අඳිමු ඉස්සෙල්ලා අපි. මොනවා වුණා ප්‍රශ්නයක් නැහැ. හරි. NO NAND NAND ద్వාර. හරි. NO ద్వාර වලින් අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද අඳින්නේ කියලා. හරි NO ద్వාර දෙකක් පාවිච්චි කරලා අපිට පිළිපොළ පරිපතයක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඔන්න බලන්න මේ විදිහටයි අඳින්නේ. මට මේක තා ටිකක් පරණ වැඩි කරගන්න තිබ්බනම් හොඳයි. හරි අපි බලමු කොහොමද මේ පරිපත අඳින්නේ කියලා. NO gate දෙකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහටයි අඳින්නේ. මේ තියෙන්නේ මගේ පළවෙනි NO gate එක. හරි මේ තියෙන්නේ මගේ දෙවෙනි NO gate එක. මේවා NO gate කියලා පැහැදිලි නේද? OR gate එක ඉස්සරහින් not එකක් හයි කරලා තියෙන්නේ මේවා NO gate. හරි. ඊට පස්සේ කරන්නේ මෙයාට අපි කිව්වනේ මෙතනදී අපි පාවිච්චි කරන්නේ මේ මොනවද? අගුළු පිළිපොළ නැත්නම් RS පොඩක් ඉන්නේ. මෙතන මට තව වචනයක් දෙන්න බැරි වුණා. පාවිච්චි කරනවා කියලා දෙකක් කියලා කිව්වනේ වර්ග දෙකක් NO ద్వාර පාවිච්චි කරලායි NAND ద్వාර පාවිච්චි කරලායි. මේවට අපි නමක් කියනවා පුතේ අගුළු පිළිපොළ කියලා. හරිද? මම මෙතෙන්ට තව වචනයක් ඇඩ් කරන්නම්. මෙන්න මෙතෙන්ට. හරි ඔයාලත් ලියාගමු පුතේ අගුළු මෙතන NOR ద్వාර මේනේ NAND ద్వාර භාවිතා කරන පිළිපොළ සහ NO ద్వාර භාවිතා කරන පිළිපොළනේ. හරිද? මේවට කියනවා අගුළු පිළිපොළ කියලා. හරිද? ලියන්න මෙතනින් ලියමු අපි. මේවා අගුළු පිළිපොළ. මේ වචන අපිට ඕනනේ.
අගුළු පිළිපොළ. sorry. අගුළු පිළිපොළ. අගුළු පිළිපොළ. පිළිපොළ. එහෙම නැත්නම් එයාට ඉංග්‍රීසියෙන් කියනවා latch flip flop. L A C T H. latch L A T C H. latch flip flop. flip flop. එහෙම නැත්නම් මේවට කියන මේවා අගුළු පිළිපොළ එහෙම නැත්නම් latch flip flop නැතහොත් RS flip flop. RS R පොඩි ඉරි කැල්ලක් S flip flop. flip flop. මෙතනදී පුතේ RS කියන එකේ R කියන්නේ reset set. එතකොට මේකට ඇත්තටම මේ RS කියන්නේ reset set flip flop කියන එක. reset එහෙම නැත්නම් set. reset set. flip flop. යනුවෙන් හඳුන්වයි. එතන අපි කතා කරන්නේ මේ RS flip flops ගැනයි මෙතනදී කතා කරන්නේ. විවිධ flip flops වර්ග තියෙන්න පුළුවන්. අපි කතා කරන්නේ මෙන්න මේ RS latch නැත්නම් RS flip flop කියන જાතිය ගැන. set reset set flip flop එක ගැන තමයි අපි කතා කරන්නේ. එතන මේ flip flop එක නිර්මාණය වෙන්නේ මේ නෝද්වාර පාවිච්චි කරලා හදන flip flop එක. හරිද? නෝද්වාර දාලා හදන reset set flip flop එක තමයි මම මේ ඇඳ හිටියේ. හරි. මම හිතන්නේ ඔයාලත් මේ ටික සටහනට ඇඩ් කරගන්න ඇති කියලා. එතකොට මේකෙදි මම කියවනේ මේ තියෙනනේ reset set කියලා. මෙන්න මේ reset set කියන ඒවට තමයි මේ RS කියන්නේ. එතකොට මේකෙදි no gate එකේ මෙන්න මේ උඩින් තියෙන මෙන්න මේ ඉන්පුට් එකට R කියලා අපි නම් කරනවා. මෙතන පල්ලෙහා තියෙන මෙන්න මේ ඉන්පුට් එක S කියලා අපි නම් කරනවා. මෙයා S අරයා R. හරි මගේ ලියන විදිහ තමයි පොඩ්ඩක් අප්සෙට්. හරි. මෙතන S මෙතන R කියලා කියනවා. ඊට පස්සේ මෙයාගේ අවුට්පුට් එක Q. මෙයාගේ අවුට්පුට් එක Q කියලා අපි හඳුන්වනවා. මෙයාගේ අවුට්පුට් එක Q bar කියලා හඳුන්වනවා. Q bar කියලා හඳුන්වනවා. හරි. එතන මෙන්න මෙතන මෙයාගේ අවුට්පුට් එක මේකෙදි කරලා තියෙන්නේ පල්ලෙහා තියෙන no gate එකේ අවුට්පුට් එක මෙන්න මේක පාසල අරගෙන උඩ තියෙන මෙන්න මේ no gate එකට ඉන්පුට් එකක් කරලා තියෙනවා. මේ උඩ තියෙන no gate එකේ output එක Q අරගෙන මොකද කරන්නේ මෙයා මෙන්න මේ පල්ලෙහා තියෙන no gate එකට input කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි පුතේ no gate වලින් RS flip flop එකක් නිර්මාණය කරන්නේ. no එකෙන් හදාපු මොකද්ද මේ තියෙන්නේ RS flip flop එකක්. මේ අපි ඇන්දේ. ඊට පස්සේ NAND වලිනුත් අපිට මේක නිර්මාණය කරන්න පුළුවන්. no වලින් පුළුවන් නම් අපි දන්නවනේ NAND වලින් පුළුවන් කියලා. NAND වලිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. NAND එකෙන් අඳිද්දිත් ওই විදිහමයි පොඩි වෙනසයි තියෙන්නේ. හරි. මගේ මේ graphic tablet එකේ පොඩක් අප්සෙට් එකක් ගිහින් තියෙනවා. එහෙනම් මේ හරියට අඳ ගන්න. හරි. එතන ওই විදිහටම NAND gate දෙකක් මෙතෙන්ට එනවා. එතන මෙතන මෙයාට input එකක් තියෙනවා. මෙයාටත් input එකක් තියෙනවා අර ඉස්සෙල්ලා වගේම. එතකොට මෙතෙන්ට එන්නේ set එක. S එක තමයි මෙතෙන්ට එන්නේ. හරිද? S කියන්නේ set. එතන මෙතෙන්ට එන්නේ R. R U S උයි මාරු වෙලයි ඇවිත් තියෙන්නේ. හරි. එතන මෙතනින් එන output එක Q වෙනවා. හරි. මෙතනින් එන output එක Q.
මෙතනින් එන output එක Q bar. හරිද? ඔයාලට මම මේකෙදී ඔයාලට පැහැදිලි දැන් මෙතන RS තියෙන තැන් දෙක මාරුලා නිසා මේ බලන්න R ගාව මෙතන තියෙන්නේ Q. හරි මෙතනදී S ගාව තමයි Q කියලා output එක එන්නේ. S තියෙන input එක තියෙන NAND gate එකේ තමයි output එක Q කියලා ඇවිත් තියෙන්නේ. එතකොට මෙයාගේ output එක මෙතෙන්ට input කරලා තියෙනවා. හරි මෙයාගේ output එක මෙතෙන්ට input කරලා තියෙනවා. ඔය විදිහට තමයි RS flip flop එක නිර්මාණය කරලා තියෙන්නේ. හරි මේ තියෙන NAND වලින් හදාපු RS flip flop එක. මේ අංජලිකා ඉන්නවද පොඩ්ඩක් මට කියන්න? අංජලිකා මයික් ඔන් කරන්න පුළුවන්ද? හරි හරි බලමු. ඔන්න ඔය විදිහේ පරිපත දෙකක් තමයි පුතේ මේ පිළිපොළ පරිපතයක් කියලා කියන්නේ. ඒතර පිළිපොළ පරිපත අපිට නිර්මාණය කරන්න පුළුවන් මොනවාද? නෝ වලිනුත් පුළුවන්, NAND වලිනුත් පුළුවන්. අපි කතා කරන්නේ RS කියන flip flop වර්ගය ගැන, reset set කියන flip flop වර්ගය ගැනයි අපි කතා කරන්නේ. එතෙන්දී ඔන්න ක්‍රම දෙකෙන්ම අඳින්න පුළුවන්. මෙතෙන්ට නිකන් ගැටලුවක් තියෙනවද? තාම ඔයාලට මම සත්‍යතාව වගුව මේකේ අර input එක කොහොමද අරයාගේ output බලන්නේ කොහොමද? අර ඒක මම තාම කියලා දුන්නේ නැහැ. දුල්ජය පැහැදිලිද මේක? මෙතෙන්ට නිකන් ගැටලුවක් නැද්ද? මම තාම අර ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ. පැහැදිලි මඩම් මේකේ මේ ඉතින් ඕක බලා ගන්න තමයි තියෙන්නේ. ඔව් මේක බලාගෙන මේ සර්කිට් එක වලට මතක තියෙන්න ඕනේ. හරිද? මේක අඳින මේක කවුරු හරි කෙනෙක් හදපු සර්කිට් එකක් නෙමෙයි. ඒතකොට මේකේ මේ ගේට්ස් තියෙන විදිහ මෙයාගේ output එක මේකේ output එක මේකට සම්බන්ධ කරලා මේකේ output එක මේකට සම්බන්ධ කරලා කියන ඒවා අපිට ඒවා මතක තියෙන්න ඕනේ. මේ මෙතන මෙතෙන්ට ගිහින් තියෙන්නේ. මේක මෙතෙන්ට ගිහින් තියෙන්නේ. ඒක ඉදිරියට ඔයාලට මතක තියෙන්න ඕනේ. හරිද? ඒ අර ඔයාලට මේක අලුතෙන් මේකේ තර්කය මොකද්ද? එහෙම එකක් නෑ මෙතනදී. මොකද මේක කවුරු හරි හදපු සර්කිට් එකක් අපි ඒක ඉගෙන ගන්නවා. එතකොට එයාගේ සර්කිට් එක හදලා තියෙන්නේ මේ විදිහට ගේට් තියලා. එතකොට අපි යන්නේ එකයි දැනගන්න ඕනේ උතනදී. පැහැදිලි නේද දුල්ජය? හරි. ඕකත් අඳ ගන්න ඕනේ. මේකත් අඳ ගන්න. අපි ඊට පස්සේ මම කියලා දෙන්නම් මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට අපි බලමු කොහොමද මෙයා මතකේ තියාගන්නේ කොහොමද? ඒ ටික අපි කතා කරමු. දුල්ජය ඇඳලා ඉවර නම් මට කියන්න. හරි.
හරි. හැමෝටම වෙලාව ඇතිද? හරි. අපි ඊට පස්සේ බලමු. හැමෝටම වෙලාව ඇතිද? තව වෙලාව අවශ්‍යයි ඉන්නවද පුතේ? තව වෙලාව අවශ්‍යයි ඉන්නවද? හරි එහෙනම් අපි යමු මේක කොහොමද වැඩ කරන්න කියලා බලන්න. මේ පරිපතේ කොහොමද වැඩ කරන්න කියලා බලමු. හරි. අපිට පුතේ මේ පරිපත දෙකෙන් එකක් අරගෙන මෙයාට සත්‍යතාව වගු ඇඳලා මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද වැඩ කරන්න කියන එක. හරි. එතකොට ඔයාලට මම එකකට ඇඳාම ක්‍රමයේ කියලා දුන්නාම අනිත් එකත් ඔයාලට පුළුවන්. හරි මම මේකේ නෝ ගේට් එකේ තියෙන පරිපතේ වැඩ කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙන්නම්. මම ඒකට මම මේ පැත්තකින් පොඩ්ඩක් මේ අහපව් සැරයක් දැන් මේක උඩට ගිය නිසා මම අහපව් මේක ඇඳලා පෙන්නන්නම් ඔයාලට. හරි මම මෙතනින් නැවත පරිපතේ අඳින්නම්. මේ තියෙන්නේ මගේ එක නෝ එකක්. මේ තියෙන්නේ මගේ අනිත් නෝ ගේට් එක. මෙයාගේ අවුට්පුට් එක මෙයාට ඉන්පුට් වෙනවා මෙයාගේ අවුට්පුට් එක මෙයාට ඉන්පුට් වෙනවා මේ තියෙන්නේ එතකොට අපි ඇඳලා තියෙන්නේ කවුද නෝ ගේට් වල මේ සර්කිට් එක. එතකොට නෝ ගේට් එකේ අපි මෙතන R දැම්මොත් මෙතෙන්ට එන්නේ Q. හරි. මෙතෙන්ට S දැම්මොත් මෙතෙන්ට එන්නේ Q bar. ඊගාට මම මේ පරිපතේ වැඩ කරන විදිහ කියලා දෙන්න. ඔයාලට නෝ ගේට් එකේ ට්‍රූත් ටේබල් එකත් ඔයාලට මතක තියෙන්න ඕනේ. නෝ ගේට් එකේ ට්‍රූත් ටේබල් එක. ඒ නිසා මම නෝ ගේට් එකේ ට්‍රූත් ටේබල් එකත් අඳින්නම්. මෙතන A මෙතන B මෙතන F වුණොත් සත්‍යතාව වගුව. A B F මම මේ ඔයාලට මේ කියලා දෙන්න පහසුවට මෙතනින් මේ ඇඳගන්න. හරිද? එතකොට බිඳුවයි 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 1යි 1යි බිඳුවයි 1යි 1යි. මේ නෝ ගේට් එකේ සත්‍යතාව වගුව. අමතක නම් අමතකයට මතක් වෙන්න ලිව්වේ. එතකොට නෝ ගේට් එකේ සත්‍යතාව වගුවේදී බිඳුවයි බිඳුවයි අවස්ථාව විතරයි එකක් එන්නේ අනිත් ඔක්කොම බිඳු. මතකයි නේද? මෙතන නිකම්ම O ගේට් එකක් තිබ්බනම් පල්ලෙහා අවස්ථා තුනම එක ඒවා තුනක්. මෙතන නොට් එකක් දාලා හින්දා මෙතෙන්ට බිඳු තුනක් එන්නේ. හරිද? ඕක තමයි නෝ ගේට් එකේ සත්‍යතාව වගුව. එතකොට අපිට මෙයා කියලා දෙනකොට මෙතන අවස්ථා දෙකක් තියෙනවනේ පුතේ ඉන්පුට් දෙකක් තියෙනවා. එතකොට මම මෙතනදී මේකේ මම ගන්නවා S ටයි R ටයි ඉන්පුට් දෙකක් එනවනේ. මම මේ දෙක සත්‍යතාව වගුවට ගන්නම්. පොඩ්ඩක් ඉන්න මම සත්‍යතාව වගුවක් ගහ ගන්න. 1 2 3යි 4යි ඔන්න මගේ සත්‍යතාව වගුව මම අරගත්තා. හරි මේකේ හරි මම මෙතනට S කියලා දාන්නම්. හරි මම මෙතන S කියලා දාන්නම්. මෙතන මෙතන R කියලා දාන්නම්. මෙතන S කියලා දාන්න. හරි. ඔය විදිහට මම ඔන්න RS කියන දෙන්නව දාගත්තා. හරි. RS කියන දෙන්නව දාගත්තා. ඊට පස්සේ මෙතනට මට දාන්න පුළුවන් පුතේ මේ Q කියන එක්කෙනා සැලකුවොත් එහෙම හරිද මේ R කියන තැන මෙන්න මෙයාගේ අවුට්පුට් එක මේ Q කියන එක්කෙනා ගත්තොත් එහෙම මෙයාගේ වර්තමාන අවුට්පුට් එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට අලුත් ප්‍රතිදානයක් දුන්නොත් එයාට ඒකෙන් ඊගාවට එන අවුට්පුට් එකකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා මම මෙයාගේ දැනට තියෙන අවුට්පුට් එක වර්තමානයේ මෙයාගේ තියෙන තත්වය මම නිරූපණය කරන්න ගන්නවා එකක්. මම ඒක නම් කරනවා QT කියලා. හරිද?
මෙයාගේ අනාගතයේදී ඊගාවට වෙන්න පුළුවන් අවුට්පුට් එක මම ගන්නවා qt+1 කියලා. ඔන්න පැටලුණාද නැද්ද? කියන්න. මම මේ qට වර්තමානයේ තියෙන අවස්ථාව නිරූපණය කරන්න. q ගේ වර්තමාන අගයේ තියෙන කොලම් එක නිරූපණය කරන්න qtව ගන්නවා. එතකොට මෙයාගේ ඊගාවට අලුතෙන් දෙන ඉන්පුට් එකකට අනුව මෙයාගේ අනාගතයේදී මෙයාගේ අගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මම qt+1 කියලා ගන්නවා. නැත්තම් next output එක. එතකොට මේ qt කියන්නේ මගේ current output එක. හරි. මේ තියෙන මගේ current output එක. දැනට තියෙන output එක. qt කියන්නේ qt+1 කියන්නේ next output එක. ඊගාවට වෙන්න පුළුවන් output එක. next output එක. පැහැදිලිද? දුර්ජය පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් දැම්මම අහන්න. ප්‍රශ්න තියෙනවා නම් දැම්ම. මොකද්ද? තේරුන්නේ නැහැ. ඔව් තේරුන්නේ. තේරුනේ නැද්ද? නෑ මඩම් තේරුන්නේ. දැන් මේ පරිපතේ ගත්තාම හරිද? මෙයාට අවුට්පුට් දෙකක් තියෙනවානේ q කියලා, q bar කියලා. හරිද? q කියන්නේ එකේ ඉන්වර්ස් එක තමයි q bar කියන්නේ. ඒකට එකගද? අපි x bar කියන්නේ මොකද්ද? මෙතන x කියන එක එක આવොත් x bar වෙන්නේ බිඳුව. මෙයාගේ අනිත් පැත්ත අනුපූරකයේ තමයි මේ bar එකෙන් අදහස් කරන්නේ. එතකොට මේ පරිපතේ ඉන්පුට් දෙකක් තියෙනවා. එකක් r එකක් s. අවුට්පුට් දෙකක් තියෙනවා. එකක් q එකක් q bar. එතකොට q ට එන අවුට්පුට් එකේ ඉන්වර්ස් එක තමයි q bar ට එන්නේ. හරිද? එතකොට මේ පරිපතේට වෙලාවෙන් වෙලාවට r ට s ට දෙන අගයන් වෙනස් වෙනව නේද? මේක පරිපතයක් නම් මේකට දෙන ඉන්පුට් නෙමෙයි තියෙන්නේ rs කියන්නේ ඉන්පුට්. පැහැදිලිද? එතකොට r ට s ට දෙන අගයන් මත q ගේ අගය වෙනස් වෙනවා. එකඟද? ඔව්. හරි. එතකොට q ගේ වර්තමාන දැන් මේ වෙද්දි මේ මොහොතේ q ට තියෙන්න පුළුවන් අගය වර්තමානයේ මේ මොහොත වෙනකොට තියෙන්න පුළුවන් අගය මම qt කියලා ගන්නවා. එතකොට මේ r ට s ට මොන හරි අගයක් දුන්නාම මේ r ගේ s ගේ ඉන්පුට් වෙනස් කරාම මෙයාගේ ඊගාව අවුට්පුට් එක. එතකොට අපි දන්නේ නැහැ මේක දැන් තියෙන අවුට්පුට් එක මේයිද වෙන එකක් ඒද දන්නේ නැහැනේ. next output එක. ඒ කියන්නේ මේ rs අනුව rs ට දෙන අගයන් වෙනස් වීම අනුව q ගේ ඊළඟට එන්න පුළුවන් අවුට්පුට් එක අපි qt+1 කියලා ගන්නවා. දැන් තේරුණාද? මඩම් ඒක නම් කිරීමක්ද? ඔව් නම් කිරීමක් විතරයි. මෙතන q එහෙමම ඉන්නවා. ඉන්න අතරේ මෙයාගේ current output එක මම qt කියලා ගන්නවා. මෙයා rs ගේ මොන හරි වෙනස් වීමක් මත මෙයාගේ ඊළඟ output එක qt+1 කියලා ගන්නවා. එච්චරයි කරේ. හරි. හරි. ඊගාවට ඔන්න දැන් මං rs ඊගාවට ඉන්නේ මගේ එතකොට මගේ qt ඒ කියන්නේ මෙයාගේ current output එක මෙතෙන්ට මම ගන්නවා qt+1 t+1 කියලා ගන්න. එතකොට අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අපිට ඉන්පුට් දෙකයි නම් මෙතන එන සාධාරණ අවස්ථා ටික හතරයිනේ. r ටයි s ටයි නේද? මේ r මේ s බිඳුවයි බිඳුව වෙන්න පුළුවන්, බිඳුවයි එක වෙන්න පුළුවන්, එකයි බිඳුව වෙන්න පුළුවන්, එකයි එක වෙන්න පුළුවන්. හරි. මම පළවෙනි අවස්ථාවේ r බිඳුවයි s බිඳුවයි කියලා හිතනවා. හරිද? r බිඳුවයි s බිඳුව අර සාමාන්‍ය පිළිවෙලටමයි අපි යන්නේ r බිඳුවයි s බිඳුවයි. එතන මම ඊට පස්සේ බලනවා මම මෙතන current output එක මම දන්නේ නැහනේ. දැන් r ගේ s ගේ යගේ මෙතන බිඳුව වෙනකොට මම current output එක මොකක්ද කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැහනේ මොකක්ද කියලා. එතකොට මේකේ q ට ගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. r ගේ s ගේ යගේ බිඳුව වෙන වෙලාවේ qt බිඳුව වෙන්නත් පුළුවන්. r ගේ s ගේ යගේ බිඳුව වෙලා තියෙනකොට qt ගේ කියන්නේ current output එක වෙන්නත් පුළුවන්. ඔන්න මම සාධාරණ අවස්ථා දෙකම අරගත්තා. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් මඩම් මේ ඒක පෙන්වන්න මේ පෝලිං දෙකක් ගත්තනේ මඩම්. මොකක් වෙන්නන්නද? q ගේ අගේ පෙන්වන්නද? ඔව් ඉතින් නැතුව ඉතින් මෙයාගේ දැන් තියෙන අගයයි rs වෙනස් වුණාම එන අගයයි දැන් තව ගන්න එපා. මේ s හරි r හරි වෙනස් කරාම ඊගාවට වෙන්න පුළුවන් දේ තමයි මම කියලා දෙන්න යන්නේ. හරි එකක් යනකොට එතකොට මඩම් අර විදියට නෙමෙයිද මාර්ක් කරන්නේ අර අපි සත්‍යතාවක් වන්දිද්දි තුන්වෙනි කොලම් එකේ බිඳුව එක එහෙම ගිහින් ඒ පිළිවෙල මේකට අදාළ වෙන්නේ නැද්ද? ඒ පිළිවෙල මේකටත් අදාළයි.
මේ ඒකම තමයි මම මේ අරන් තියෙන්නේ. S ටයි R ටයි දින්න අගේ මම හිතනවා මෙතන බිඳුවයි බිඳුව කියලා. මම හිතනවා R බිඳුවයි S බිඳුවයි කියලා. එතකොට මම මෙතන අගේ මොකක්ද කියලා දන්නේ නැතුව මට කියන්න පුළුවන්ද මෙන්න මෙතන අගේ? Q ගේ අගේ දන්නේ නැතුව මට මෙතන කියන්න පුළුවන්ද මේ මෙතන අගේ කීයද කියලා? බෑ නේද කියලා. මෙතන අගේ දන්නේ නැතුව මට මෙතන එක කියන්නත් බෑනේ. එහෙනම් අපිට මෙන්න මේ Q ට මොකක් හරි අගයක් අපිට ගන්න සිද්ධ වෙනවා. Q ගේ අගේ අපි දන්නේ නැහැ. මෙතෙන්ට එක්කෝ එක එන්න පුළුවන්, මෙතෙන්ට බිඳුව එන්න පුළුවන්, ওই දෙකෙන් එකක් එන්න පුළුවන් කියලා අපි දන්නවනේ. වෙන්න පුළුවන් සාධාරණ අවස්ථා දෙක. ඔච්චරයිනේ මේක ලොජික් සර්කිට් එකක්. එක්කෝ එක එක්කෝ බිඳුව එන්න පුළුවන්. එතකොට මම බලනවා S ගේ R ගේ අගේ බිඳුව වෙනකොට Q ගේ අගය, ඒ කියන්නේ මෙයාගේ කරන්ට් අවුට්පුට් එක. මේ QT ගේ අගේ කරන්ට් අවුට්පුට් එක දැනට මෙතන අගය බිඳුව කියලා ගත්ත පළවෙනි අවස්ථාවේදී. බිඳුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට මට පටන් ගැනීම කරන්න සිද්ධ වෙනවා. මොකද මම හරියට දන්නේ නැහැ මෙන්න මෙතන අගේ කීයද කියලා. මේ Q ගේ අගේ මෙතන මෙන්න මේ අවස්ථාවේ අගේ මම දන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේක බිඳුව වෙන්නත් පුළුවන්, එක වෙන්නත් පුළුවන් කියලා. පැහැදිලිද අංජිත? අංජිත ඉන්නව නේද? නැද්ද අද? ජනිත් පැහැදිලිද ජනිත්? ජනිත් පැහැදිලිද? ජනිත් පැහැදිලි. හරි. ඊට පස්සේ අපි දැන් කරන්න වෙන්නේ අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ. එතකොට මම දැන් Q ගේ අගය ඉඳන් පටන් ගන්නවා. Q ගේ අගේ මම බලනවා Q ගේ කරන්ට් අවුට්පුට් එක මම දැන් මෙතන QT කියන එක්කෙනාගේ අගේ මෙතන මම බිඳුවයි කියලා ගත්තා. හරි. මේ QT ගේ අගේ බිඳුවයි කියලා ගත්තා. මෙතන බිඳුව නම් පුතේ අවුට්පුට් එක මෙතෙන්ට එන්නේ කීයයි කියලාද? බිඳුවයි කියලා. පැහැදිලිද? මෙතන බිඳුව නම් අගේ මම මේ QT කියලා දාන්නේ මෙන්න මෙතන අගේ. හරි. මෙතන තියෙන අගේ. මෙතන බිඳුවයි කියලා මම අරගත්තා. මෙතන බිඳුව වුණොත් ඔයා දන්නවා මෙතනත් බිඳුවයි කියලා. හරිද? මෙතන මේ නෝ ගේට් එකේ මේක මම A කියලා ගන්නම් මේක B කියලා දාන්නම්කෝ. හරි. මේ B කියන නෝ ගේට් එකේ දැන් බලන්න මෙතන ඉන්පුට් වෙනවා බිඳුවයි බිඳුවයි. එකකද? මෙතන බිඳුවයි බිඳුවයි නම් Q භාගයගේ කීයද එන්නේ? 1යි. පැහැදිලිද? මෙතන මෙන්න මෙතන එන අගේ 1යි. මෙතන 1යි කියන්නේ හරිද? මම මෙතනින්ම ලියන්නම් එතකොට මේක මෙතන 1යි. මෙතන 1යි කියන්නේ මෙන්න මෙතෙන්ටත් එන්නේ කීයද? 1යි නේද? පැහැදිලිද? මෙතන 1 නම් මෙතෙන්ටත් එන්නේ 1යි. දැන් බලන්න වටයක් කැරකිලා ආවා දැන් අපි. දැන් මෙතෙන්ට එනකොට දැන් R ට ඉන්පුට් වෙන්නේ මේ A කියන නෝ ගේට් එකට ඉන්පුට් වෙන්නේ කීයද? R වල අගේ බිඳුවයි මෙතන අනිත් ඉන්පුට් එකේ අගේ 1යි. බිඳුවයි 1යි ආවොත් අවුට්පුට් එක නැවත වතාවක් එන්නේ කීයද? මෙයාගේ next output එක ඊළඟ output එක එන්නේ කීයේ විදිහටද? බිඳුවයි 1යි ආවොත් ඔයාලා දන්නවා හැම බිඳුවයි හැර අනෙක් හැම අවස්ථාවෙදිම output එක බිඳුවයි නිසා මෙතෙන්ට එන්නේ බිඳුවයි කියලා. පැහැදිලිද? ඒ නිසා මම මෙතෙන්ට දානවා බිඳුවයි කියලා. පැහැදිලිද? දුල්ජය දැන් කතා කරන්න. පැහැදිලිද? තේරුණාද? හරිද? දැන් ප්‍රශ්න කියන්න. පැහැදිලි මට තේරුණා. හරි. ඊළඟට මෙයාගේ අපි අනිත් අවස්ථාවත් සලකනවා. අපි දන්නේ නැහැනේ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. නිසා අපි හිතනවා ඔන්න මං ඊගාව අවස්ථාව මම වෙන පාට පෑනක් ගන්නම්. මම නිල් පාට පෑන ගන්නම්. මම හිතනවා QT ගේ අගේ 1යි කියලා. හරි? 1යි කියලා ගන්නවා. මෙතන 1 නම් මෙතනත් කීය දෙන්නේ? 1යි. මම නිල් පෑනෙන් ඔන්න මේ අවස්ථාව දායන්නේ. දැන් S බිඳුවයි මෙතන 1යි. බිඳුවයි 1යි ඉන්පුට් වුණොත් එහෙම අවුට්පුට් එක කීයද? මෙතෙන්ට එන්නේ නැවත වතාවක් කීයයි කියලාද? මෙතන 1යි මෙතන බිඳුවයි කියන්නේ මෙතෙන්ට එන්නේ අවුට්පුට් එක බිඳුවයි. මෙතන බිඳුව නම් මෙතෙන්ට එන්නේ බිඳුවයි. එකඟද? මෙතන බිඳුව නම් මෙතෙන්ට එන්නේ බිඳුවයි. ඒකමනේ අමුණුලා අරන් තියෙන වයර් එක. මෙතන බිඳුවයි. එතකොට ආරුත් බිඳුවයි මෙතන ඉන්පුට් කරන එකත් බිඳුවයි බිඳුවයි ඉන්පුට් වුණොත් මෙයාගේ ඊළඟ අවුට්පුට් එක next output එක නැත්තම් QT+1 ගේ output එක එන්නේ කීයයි කියලාද? 1යි කියලා. පැහැදිලිද? එතකොට මෙතන output එක එන්නේ 1යි කියලා. පැහැදිලිද? එතකොට R ටයි S ටයි දෙන්නටම බිඳුව දාලා තියෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? QT ගේ අගේ බිඳුව වුණත් එක වුණත් output එක එන්නේ මොකද්ද? තිබ්බ අගේමයි. QT එකේ තියෙන අගේ බිඳුව නම් ඒකම තමයි output එක විදිහට ඊගාවට හම්බෙන්නේ. මේ
තිබ්බ අගේම තමයි එයාගේ අවුට්පුට් එක විදිහට නැවත හම්බෙන්නේ. මොකුත් අගේ ස්ටේට් එක වෙනස් වුණේ නැහැ. Q ගේ අගේ වෙනස් වුණේ නැහැ. ඒ නිසා අපි මේ අවස්ථාව නම් කරනවා මොකක් කියලාද? නොවෙනස් අවස්ථාව කියලා. මේ අවස්ථාව නොවෙනස් අවස්ථාව කියලා නම් කරනවා. හරි? නොවෙනස් අවස්ථාව. එහෙම නැත්නම් අපි කියනවා no change. නැත්නම් මෙතෙන් අපි කියනවා no change කියලා. no change කියලා කියනවා. හරි. ඊට පස්සේ තව වෙන්න පුළුවන් දේ මොකද්ද? අපි ඕන මම වෙන පාටක් අරගන්නවා. මම කොළ පාට ගන්නම්. ඊගාවට වෙන්න පුළුවන් එක අපි ඕන මෙන්න මේ අවස්ථාව කරා. දැන් මේ අවස්ථාව ඉන්නේ. දැන් R බිඳුවයි S එකයි. R බිඳුවයි S එකයි. එහෙනම් මම මොකද කරන්නේ? R බිඳුවයි S එකයි මෙතෙන්ට දැම්මා. එහෙම වෙනකොට අපි දන්නේ නැහැ මෙයාගේ කරන්ට් අවුට්පුට් එක බිඳුව වෙන්නත් පුළුවන්, 1 වෙන්නත් පුළුවන්. එහෙනම් R බිඳුවයි S එකයි වෙනකොට මෙයාගේ කරන්ට් අවුට්පුට් එක බිඳුව වෙන්නත් පුළුවන්, 1 වෙන්නත් පුළුවන්. අපි බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. R බිඳුව වෙනකොට R බිඳුවයි S එකයි වෙනකොට මෙයාගේ අවුට්පුට් එකට මොකද වෙන්නේ කියලා. හරි. මම මෙතන බිඳුවයි ගත්තා. මම මෙතන පළවෙනි අවස්ථාව ගන්නම් මෙන්න මේක. QT ගේ බිඳුවයි. හරි ඔන්න QT ගේ බිඳුවයි. මෙතන බිඳුවයි කියන්නේ මෙතන බිඳුවක් එන්නේ. මේ කියන්නේ මෙන්න මෙතෙන්ට බිඳුවක් එන්නේ. හරිද? එතකොට මෙතන NOR ගේට් එකේ B කියන NOR ගේට් එකට ඉන්පුට් වෙන්නේ බිඳුවයි 1යි නම් Q භාගයගේ එන්නේ කීයයි කියලාද? බිඳුවයි 1යි නම් මෙතන එන්නේ බිඳුවයි කියලා. මෙතන බිඳුව නම් මෙන්න මේ A කියන NOR ගේට් එකට ඉන්පුට් වෙන්නේ බිඳුව. ආරුත් බිඳුවයි මෙතන ඉන්පුට් එකත් බිඳුවයි නිසා බිඳුවයි තමයි A කියන NOR ගේට් එකෙන් ඇතුළට ඉන්පුට් වෙන්නේ. එහෙම ඉන්පුට් වුණොත් බිඳුවයි නම් QT+1 ගේ අගය කීයද? 1යි. අන්න වෙනස් වුණා. පැහැදිලිද? මෙතන බිඳුව තිබුණා. දැන් වටයක් කැරකිලා ආනකොට මෙහෙම චක්‍රයක් කැරකිලා ආනකොට මොකද උනේ? මෙන්න මෙයාගේ අගය 1 වෙලා. පැහැදිලිද? එතකොට මෙයාගේ මේ හැමතිස්සෙම අවුට්පුට් එක දෙන්නේ මෙයාගේ තිබුණ අවුට්පුට් එකට සාපේක්ෂව තමයි මෙයාගේ මේ ඊගාව අවුට්පුට් එක තීරණය වුනේ. හරිද? මොකද මෙයාගේ මේ QT ගේ අගේ මත තමයි මේ වටයක් කරකිලා ආවිලා ඊගාව අවුට්පුට් එක තීරණය කරේ. තේරුණාද දුල්ජය? ඔව් මම තේරුණා. හරි. ෂුවර් නේද? තේරුණානේ? හරි. දැන් ඔන්න මෙතන බිඳුව වෙනකොට මෙයාගේ ඊගාව අගය 1යි. ඊළඟට ඊගාව අවස්ථාව ගමු. මම වෙන පාට පෑනක් ගන්නම්. ඒ මම අර උඩ දෙක විතරක් ඉතින් නොවෙනස් අවස්ථාව කියලා නම කරේ. ඉන්න මං තව මේකේ තව යනවා. ඉන්න අනික් කොටත් නම් තියෙනවා. අනිත් අවස්ථාවලටත් නම් තියෙනවා. ඇයි ඒක නොවෙනස් උනේ? එයාගේ අතීතයේ තිබ්බ ඒ කියන්නේ කරන්ට් මේ අවුට්පුට් එකයි නෙක්ස්ට් අවුට්පුට් එකයි. ඒ කියන්නේ වටයක් කරකිලා එනකොට එන අවුට්පුට් එකයි දෙකම එකයි. හරිද? එතකොට වෙනස් උනේ නැහැ. ඒ නිසා තමයි මෙයාට no change කියලා නම දුන්නේ. හරි. ඊගාව එක දැන් R S මොකක්ද දෙන්නේ? R බිඳුවයි හරි R බිඳුවයි S එකයි තියෙනකොට නැවත වතාවක් ඒකමයි මම හිතනවා මෙයාගේ QT ගේ අගේ 1යි කියලා. ඒ කියන්නේ මෙතන අගේ 1යි කියලා හිතනවා. මෙතන අගේ 1යි නම් මෙතනත් 1යි. 1යි ඉන්පුට් වුණොත් අවුට්පුට් එක Q භාගෙන්නේ බිඳුවයි කියලා. මෙතන බිඳුව නම් මෙතෙන්ටත් එන්නේ බිඳුවයි කියලා. බිඳු දෙකක් ඉන්පුට් වුණොත් මේ පැත්තට එනකොට අවුට්පුට් එක කීයද? 1 වෙනවා. පැහැදිලිද? අවුට්පුට් එක 1 වුණා. මං හරි නේද කරන්නේ? මැඩම් දැන් ඔය රවුන්ඩ් එක යන්න පටන් ගන්න තැනක් තියෙනවද? එහෙම පටන් ගත්තේ අපි මෙතන QT ගේ කරන්ට් අවුට්පුට් එකෙන් තමයි ගන්න ඕනේ. එතනින් ගන්න ඕනේ. මේක එක හරි බිඳුව හරි කියලා අරගෙන තමයි අපිට පටන් ගන්න වෙන්නේ. මොකද අපි හරියට දන්නේ නැහැ මොකද්ද කියලා. QT ගේ අගය මොකක් හරි බිඳුව හරි එක හරි කියලා අරගෙන පටන් ගන්න තමයි මේ රවුම් යන්නේ. අපිට හරියටම කියන්න බෑනේ මේක එකයි මේක බිඳුව කියලා එහෙම හරියට කියන්න බැරි නිසා අපි සාධාරණ අවස්ථා හැම එකටම අඳිනවා. හරිද? මෙතන ඉන්පුට් එක උනාට Q කියන තැනින් තමයි පටන් ගන්න ඕනේ. දැන් මම කියන තැනින් තමයි පටන් ගත්තොත් බෑද? නේ Q ගෙන් තමයි පටන් ගන්න සාමාන්‍යයෙන්. බා කියන්නේ එයාගේ අනුපූරකයෙන් එන්නේ. හරි. බලන්න පුතේ මට මෙතන වැරදුනාද කොහෙද? පොඩක් ඉන්න මේක බලන්න.
මෙතන කෝ බිඳුවයි එකනේ ගත්තේ r බිඳුවයි s එකයි ඊට පස්සේ r බිඳුවයි s එකයිනේ එතකොට මෙතන q t ගියාගේ මම ගත්තේ 1යි කියලානේ q t ගියාගේ 1යි නම් මෙතන ගියත් 1 වෙනවා මෙතන 1 නම් මෙතෙන්ට 1ක් එනවා නේ 1යි 1යි ආවොත් මෙතෙන්ට එන්නේ කීයද 1යි 1යි ආවොත් බිඳුවයි මෙතන බිඳුව නම් මෙතනත් බිඳුවයි 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 එනකොට උත්තරේ 1යි නේ හරිනේ මෙතෙන්ට 1ක් කියලා එනවා හරි නේද ඔන්න අවස්ථා දෙකේම මොකද උනේ මෙතන අවුට්පුට් එක 1යි හරිද එක විදිහට ආවා අවුට්පුට් එක එක විදිහට එනවා කියන්නේ පුතේ බලන්න සෙට් එක එක වෙනකොට මේ සෙට් එකේ අගය s ගේ අගය එක වෙනකොට අවුට්පුට් එක මොකද වෙලා තියෙන්නේ මේකෙත් එක වෙලා set to 1 හරි set to 1 කියලා වෙලා s එකේ අගය එක වෙනකොට ඔයාලට පැහැදිලිද මෙන්න මෙතන මේ s ගේ අගය මේ තියෙන s ගේ කොලම් එක s ගේ අගය එක වෙනකොට මෙයාගේ වටයක් කැරකිලා එන අවුට්පුට් එක මොකද එන්නේ s එක එක කරොත් අපේ හැමතිස්සෙම අවුට්පුට් එක එකයි ඔන්න දැන් අපිට පුළුවන් මේ සර්කිට් එකේ S එක හැමතිස්සෙම එක කරලා R එක බිඳුව කරලා දාලා තිබුණොත් හැමතිස්සෙම මොකද වෙන්නේ මතක තියාගෙන ඉන්නේ මෙයා එකයි කියලා. පැහැදිලිද? දුල්ජය පැහැදිලිද? එනිසා අපි මේ අවස්ථාව නම් කරනවා. මොනවද ඒ Q එක ආපහු? දැන් බලන්න මේ S කියන එක්කෙනාගේ ඉන්පුට් එක එක වෙන අවස්ථාවේදී අපි කිව්ව කරන්ට් අවුට්පුට් එක බිඳුව වුණත් එක වුණත් S එක එකයි නම් මෙයාගේ next output එක ඊළඟ output එක එන්නේ මොකද්ද 1යි කියලා. එතකොට අපිට මේ විදිය පරිපතයක් අරගෙන input එක S වල input එක එක කරලා R වල input එක බිඳුව කරොත් හැමතිස්සෙම මේ Q කියන තැනින් එළියට එන්නේ මොකක්ද? 1. පැහැදිලිද? Q කියන තැනින් එළියට එන්නේ 1. එතකොට මේ පරිපත කොටස මතක තියාගෙන ඉන්න හැමතිස්සෙම S එක 1යි නම් එළියට දෙන්නේ හැමතිස්සෙම output එක 1යි කියලා. පැහැදිලිද? දුල්ජය පැහැදිලිද හරිද? හරි. ෂුවර් නේද? නිකන් පණ මදි වගේ උත්තර දුන්නා. ඊගා S එක කියන එක තමයි. මොකද්ද? S එක කියන එක මැඩම් කියන්නේ S එක දෙකම එක වුණාම S එකේ S වල දීලා තියෙන අගේ එක වුණාම හරිද? Q වල දැනට තියෙන తত্ত্বය, ඒ කියන්නේ Q වල වර්තමාන తত্ত্বය බිඳුව වුණත් එක වුණත් අවුට්පුට් එක එකයි කියලානේ අපිට ආවේ මේ අවස්ථා දෙකේම. next output එක එකයි කියලා නේද ආවේ. එහෙනම් ඔයා මේකට එකද? අපිට මේ පරිපතයක් දුන්නාම දෙන පරිපතේ මම හැමතිස්සෙම S එකයි කියලා දාලා R බිඳුවයි කියලා දාලා තියලා තිබ්බොත් මේ පරිපතේ හැමතිස්සෙම මේ Q කියන තැනින් එළියට එන අවුට්පුට් එක කීයද වෙන්නේ? එකයි නේද? එකයි. එහෙනම් අපිට පුළුවන් නේද මේ සර්කිට් එක මේ විදිහට සෙට් කරලා S වල අගේ එක කරොත් එහෙම මතකයේ තුල එක කියන එක මතක තියාගෙන ඉන්න පුළුවන්. පැහැදිලිද? මතකයේ හැමතිස්සෙම ඒ කියන්නේ මඩම් දැන් අපි ওই පරිපතේ අපි මේ බිඳුව හරි අගය දාන තැනින්ම තමයි ඉවර කරන්නත් ඕනේ එතනින් නේද? නව්ව එතනින්ම ඉවර කරන්න ඕනේ. වටයක් කරකිලා එන්න ඕනේ. එතකොට අපි මෙතන අවුට්පුට් එක එක නිසා එක වෙන නිසා මෙතනදී හැමතිස්සෙම වර්තමාන කියවීම බිඳුව වුණත් එක වුණත් මෙයාගේ ඊගාව කියවීම හැමතිස්සෙම S එක එක නම් අවුට්පුට් එක එක වෙන නිසා අපි මේ අවස්ථාවට නමක් කියනවා පුතේ සෙට් අවස්ථාව කියලා. මේකට අපි නමක් කියනවා සෙට් අවස්ථාව කියලා. සෙට් අවස්ථාව කියලා කියනවා. නැත්තම් සෙට් ස්ටේට් එක කියලා කියනවා. සෙට් ස්ටේට් කියලා කියනවා. හරි ඊගාවට අපිට ගන්න ඕනේ 1යි බිඳුව නේ 1යි බිඳුව මම මෙතෙන්ට 1යි මෙතෙන්ට බිඳුවයි දාලා අර විදිහටම බලනවා මොකද්ද මෙයාගේ අගේ බිඳුව වෙන්නත් පුළුවන් කරන්ට් ස්ටේට් එක 1යි බිඳුවයි තියදී මේක එක වෙන්නත් පුළුවන් මම අවස්ථා දෙකටම බලනවා මම මේක පොඩ්ඩක් පැහැදිලි වෙගෙන ඉන්න මේක මකලා තුට්ටක් දාන්නම් මේ ටික ඔයාලට මේක තනියම කරන්න පුළුවන් නැත්තම් ඔයාලා ඊටු ටික පුරවමු දැන් ඔයාලට මම කරන විදිය කියලා දුන්නනේ දැන් ඔයාලා තනියෙන් පුරවන්න බලන්න මේ වගුව. තනියෙන් පුරවන්න මේ වගුව. මං හිතන්නේ ඔයාලත් මෙන්න මේ QT QT+1ට මෙන්න මෙතන ගහ ගන්න එක ලිව්වනම් හරි ලේසියි කියලා. හරි. මේක ඉතුරු ටික පුරවන්න බලන්න. මේකේ තව කොලම් එකකුත් එන්න ඕනේ මගේ. මේ ටික තනියෙන් පුරවන්න බලන්න දැන්. ඊගාව අවස්ථාව වෙන්න ඕනේ 1යි 1.
ඊගාව අවස්ථාව වෙන්න ඕනේ මෙතන මේ දෙන්නම 1 වුණොත් මෙතන බිඳුව වෙන්නත් පුළුවන්. ඊගාවට මේ දෙන්න 1 වුණොත් මෙතන 1 වෙන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකට අවුට්පුට් ලියන්න බලන්න හොයන්න තනියෙන්. ඔයාලා මේක ඇඳගත්තද පුතේ මට මතක නැහැ. මේක ඇඳගත්තද? මේක ඇඳගත්ත නේද උල්ජය? හරි. ඊගාවට මෙතෙන්ට යමු. ඔව් මට ඇඳගත්තා. හරි. එහෙනම් මෙන්න මේක ඇඳගන්න. හරිද? අහපව සැරයක් මේ නෝ වලින් තියෙන එක ඇඳගත්තත් කමක් නැහැ. ඒකට පැහැදිලිනේ. මේකෙම පොඩ්ඩක් අර කටු සටහනක් ගහන්න නැතුව නම් මේක පුරව ගන්න බෑ. හිතෙන් මමත් මෙතන ලියාගෙනනේ ගියේ. ඔයාලත් බලන්න කරන්න මේක. පුරවන්න වගුව. QT කියන්නේ current output එක. QT+1 කියන්නේ next output එක. අපි අර වටයක් කරකිලා යනකොට ඊගාව output එක තමයි QT+1 කියලා කියන්නේ.
දුල්ජය ලියා ගන්න පුළුවන් ඉතුරු ටික. ජනිත් ලියා ගන්න පුළුවන් ඉතුරු ටික. मैडम තාම මෙතෙන්ට ආවේ නැහැ පුළුවන් නේ හරි. ලියමුකෝ බලන්න හිමීට. හරි. මං හිතන්නේ දැන් නම් වෙලාව ඇති මේකට. අපි බලමු ඉතුරු ටික කරලා. හරි. ඊගාවට අපිට බලන්න තියෙන්නේ මොකද්ද? ඒ R1යි S බිඳුවයි. R1යි S බිඳුවයි වෙනකොට මම QT ගේ අගය බිඳුවයි කියලා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන අගය බිඳුවයි කියලා අරගන්න. මෙතන බිඳුව වුණොත් මෙතනත් බිඳුවයි. මෙතන බිඳු දෙකක් ඉන්පුට් වුණොත් අවුට්පුට් එක එකයි. ඒක මෙතෙන්ට එනවා 1 ඉන්පුට් වුණොත් නැවත වතාවක් අවුට්පුට් එක QT+1 ගේ එන්නේ බිඳුවයි කියලා. ඒ නිසා මට මෙතෙන්ට උත්තරේ එනවා බිඳුවයි කියලා. ඊගොඩ මම නිල් පෑනෙන් ගන්නම්. මෙතන මම Q ගේ අගය 1යි කියලා ගන්නවා. හරි. 1 ගත්තොත් එහෙම මෙතෙන්ටත් එකක් එනවා. බිඳුව 1යි අවුට්පුට් එක ආවොත් මේ පැත්තට එන්නේ බිඳුව. මෙතන බිඳුව නම් මෙතෙන්ට එන්නේ බිඳුවයි. එතන මෙතන 1යි බිඳුවයි ගියොත් නැවත වතාවක් QT+1ට එන්නේ බිඳුවක් කියලා. ඒ නිසා මට මෙතෙන්ට එන්නේ බිඳුවක් කියලා. පැහැදිලිද? දුල්ජය ආවද මෙතෙන්ට? බිඳු දෙකක් ආවද? මැඩම් මගේ මේ ඩිස්කනෙක්ට් වුණා දැන් තමයි ජොයින් උනේ ආපහු. ආ. ඊගාවට මෙතන එන්න ඕනේ බිඳු දෙකයි. ඉතින් තනියම කරේ නැද්ද? කනෙක්ට් වෙන්න උත්සාහ කර හිටියද? නෑ මැඩම් කරා ඔය බිඳු දෙක නම් ආවා දැන් ආපු උත්තර දෙක කරේ ආවා. හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලිද මෙතන රීසෙට් එකේ අගේ 1 වෙනකොට ඒ කියන්නේ මේක 1 වෙනකොට මේකේ අවුට්පුට් එක අනිවාර්යයෙන්ම බිඳු දෙකක් එන්නේ කරන්ට් ස්ටේට් එක බිඳුව වුණත් 1 වුණා.
ඒ නිසා අපිට මතකයේ තුල බිඳුවක් මතක තියාගන්න අවශ්‍ය වෙලාවට r වලගේ එක කරලා s වලගේ බිඳුව කරා නම් හරි නේද? r වලගේ එක කරලා බිඳුව කරනවා s වලගේ. එහෙම කරා නම් මෙතන output එක නිකම්ම අපිට ගන්න පුළුවන්. හරි. ඒ නිසා ඇයි ඉතින් මේ මෙතන r වලගේ එක තියෙද්දි s වලගේ බිඳුව කරොත් output එක හැමතිස්සෙම බිඳුවයි. එතකොට මතකයේ තුල තියාගන්න මේ සර්කිට් එකේ r වල එක දීලා s බිඳුව දුන්නොත් හැමතිස්සෙම q ගේ output එක එන්නේ කීයයි කියලාද? බිඳුවයි කියලා. එහෙනම් මතකයේ යා මතක තියාගන්න බිඳුව. මතකයේ අපිට බිඳුවක් මතක තියාගන්න අවස්ථාවේදී අපි කරන්නේ r වලගේ එක කරනවා. මතකයේ අපිට එකක් මතක තියාගන්න ඕනේ අවස්ථාවේදී අපි කරන්නේ s වලගේ එකක් කරනවා. පැහැදිලිද? ඒ නිසා අපි මේ අවස්ථාව සලකනවා අර මේ බිඳුවට සෙට් කරන ඉඳ අපි මේ අවස්ථාව රීසෙට් කියලා හඳුන්වනවා. රීසෙට් අවස්ථාව කියලා. රීසෙට් අවස්ථාව කියලා කියනවා. එහෙම නැත්නම් රීසෙට් ස්ටේට් කියලා කියනවා. මැඩම් S වලගේ එක කරනවා මතක තියාගන්න ඕන නම් එහෙමද මම? එක මතකෙට එක අවුට්පුට් කරගන්න ඕන. එක මතකේ තියාගන්න ඕන නම් S වලගේ එක කරනවා. බිඳුව මතක තියාගන්න ඕන නම් R වලගේ එක කරනවා. හරි. ඊගාවට අපි ඊගාව එක ගමු. මම මේ ටික පොඩ්ඩක් ඉරේස් කරලා ගන්නම්. ඊගාවට මට ගන්න ඕනේ මම පොඩ්ඩක් මෙතනත් මේක මට ඉඩ මදි හින්දා ඉරේස් කරනවා. මම ඊගාවට ගන්නම් 1 1 R වලගේ 1 S වලගේ 1. හරි. මේ වෙනකොට මෙතන බිඳුවයි. Q වලගේ බිඳුවයි. හරි. බලමු. මෙතන බිඳුව නම් මෙතෙන්ටත් එන්නේ බිඳුවයි. මෙතන බිඳුවයි එකයි අවුට්පුට් එක આવොත් මෙතෙන්ට එන්නේ බිඳුවයි. හරි. බලන්න පුතේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මෙතන බිඳුව නම් මෙතෙන්ටත් එන්නේ බිඳුවමයි. මේ Q ගෑගෙත් බිඳුවයි Q භාගයගෙත් බිඳුවයි. පැහැදිලිද? වෙන්න පුළුවන්ද මේ වැඩේ? මෙතන බිඳුව આવොත් Q බාට එන්න ඕනේ 1. දැන් අනිත් අවස්ථාවවලදී එහෙම ගැටලුවක් නැතුව ආවනේ. දැන් මෙතන එන්නේ බිඳුව කියලා. ඔන්න බලන්න මම ඕනනම් කලින් අවස්ථාව නැවත ඔයාලා ලියලා පෙන්නන්නම්. මේකට කලින් අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේක 1යි බිඳුව අවස්ථාව ගමුකෝ. අපි කලින් ගත්ත මේ රීසෙට් අවස්ථාවේ පළවෙනි එක 1යි බිඳුව. මෙතන මම R වලගේ 1යි S වලගේ බිඳුවයි කියලානේ ගත්තේ. එලා මෙතන බිඳුව ගත්තා කරන්ට් ස්ටේට් එක. මේක බිඳුව නම් මෙතන බිඳුවයි වුණොත් අවුට්පුට් එක 1යි කියලා මෙතන ලස්සනට ආවා. මේ මෙතන Q වලගේ බිඳුව වෙනකොට Q භාගයගේ 1යි කියලා හරියට ආවා ඉන්වර්ස් එක. නමුත් තියෙන ප්‍රශ්නේ දැන් මේ අවස්ථාවේදී මේ දෙන්නගේම අගේ එක වෙන අවස්ථාවේදී මෙන්න බලන්න කරන්ට් ස්ටේට් එක බිඳුවයි කියලා ගත්තාම බිඳුවයි 1යි කියන්නේ නැවත වතාවක් මෙතෙන්ට එන්නේ බිඳුවමයි. Q ගේ අගේ Q භාගයගේ දෙකම බිඳුව වෙනවා. මේක අපිට හරියන්නේ නැති අවස්ථාවක් නේද? අපිට කියන්න බැරි අවිනිශ්චිත තත්වයකට අපිපත් වෙනවා. ඒ නිසා අන්තිම අවස්ථාවේ අපි මෙතෙන්ට උත්තරයක් අපිට හරියට කියා ගන්න බැරුව යනවා. ඇයි මේක වැරදි? මේක වැරදි නිසා අපිට මේක කියන්න බැරි තත්යකටපත් වෙනවා. එතකොට අපිට මේ අවස්ථාවේදී හරියට මේක කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී කියන්නේ මොකක් කියලාද? අපි මේ අවස්ථාවේදී කියනවා අවිනිශ්චිත අවස්ථාවකටපත් වෙනවා කියලා. අපිට කියන්න පුළුවන් ඉතින් මෙතන බිඳුවයි, මෙතනත් බිඳුවයි 1යි එනවා. ඒ නිසා මෙතන 1 බිඳුවයි. ඔය විදිහට කියන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම අපි මේ අවස්ථාව මේ වැරදි නිසා මේක ඇත්තටම වැරද්දා. මේ මෙතන Q මෙතන Q බා. එතන මේකේ වැරද්දා. ඒ නිසා මෙතනදී අපිට හරියටම කියන්න බැරි අවස්ථාවකටපත් වෙන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේ අවුට්පුට් එක ගැන හොයන්න යන්නේ නැහැ. අපි බලමු එක දාලා ඉතින් මම ඉන්වර්ස් එක ගන්නවනේ. කොහෙද ඉන්වර්ස් එක ගන්න? මෙතන බිඳුව නම් මෙතෙන්ට එන්න ඕනේ Q බාවල බිඳුවයි කියලා. මේ 1යි කියනවා. ඔතන ඇවිත් තියෙන බිඳුවයි. ඔව් නෑ මැඩම්. දැන් Q වලින් පටන් ගත්තාම බිඳුව දාලා ඊට පස්සේ B එකට ජොයින් වෙන ආපහු බිඳුවයි ඊට පස්සේ එතනින්ම වැරදි කියලා මම මේ කියන්නේ. එච්චර දුර යන්න ඕනේ ඔක වැරදි. මේ බලන්න මේ. මෙතන බිඳුවයි කියලානේ මම කියන්නේ. මෙතන බිඳුවයි. ඉතින් මැඩම් දැන් Q බිඳුවයි. හින්දා ඉන්වර්ස් එක දාන්න බෑද කෙලින්ම? එහෙම කරන්න බෑ. අපි උත්තරේ ගන්න ඕනේ මෙතනින් Q බාවන. මෙතන Q නම් මෙතන එන්න ඕනේ. මෙතන Q බිඳුව නම් මෙතෙන්ට එන්න ඕනේ 1යි කියලා. නමුත් ප්‍රශ්නේ මොකද්ද? මෙතන බිඳුවයි මෙතන 1යි එනකොට මෙතන නැවතත් එන්නේ බිඳුවයි කියලා. එතකොට අපිට මේක ඉස්සරහට යන්න බෑ. මෙතන වැරදි. මේක වැරදි අවස්ථාවක්. අපිට ඒතර හරියටම කියන්න බැරි අවස්ථාවකටපත් වෙනවා.
අවිනිශ්චිත තත්ත්වයක් අපිට මෙතනදී උදා වෙනවා. බලමු අපි මේක එක දාලා එනවද කියලා හරියට. Q ගියාගේ එක ගන්නවම. එක ගත්තොත් මෙතෙන්ට 1යි. 1යි 1යි කියන්නේ කීයද උත්තරේ එන්නේ? 1යි නේද මම ගත්තේ? ඔව් 1යි. 1 නම් මෙතෙන්ට 1යි. 1යි 1යි ආවොත් උත්තරේ කීයද? ඒක න හරියට නේද? මම පොඩ මෙඩි ඉරේස් කළා. පොඩ ඉන්න. හරි. මෙතන 1යි. මෙතන Q ගියාගේත් 1යි කියලාම ගන්නවා. මෙතන 1යි වුණොත් මෙතනත් 1යි. 1යි 1යි වුණොත් උත්තරේ බිඳුවයි. උත්තරේ බිඳුවයි නේ එන්නේ. 1යි 1යි වුණොත් බිඳුවයි. ඔව්. එතන මෙතන බිඳුව වුණොත් මෙතෙන්ට එන්නේ බිඳුවයි. බිඳුවයි 1යි ආවොත් මෙතෙන්ට එන්නේ ආයිත් බිඳුවයි. ඒකෙදි නම් උත්තරයක් එනවා නිකන් බිඳුවයි කියලා උත්තරයක් ගන්න පුළුවන් ඔතෙන්ට. මෙතන ඇත්තට මේ උත්තර දෙක ගන්න පුළුවන් නම් උත්තර මේ මට මොකක් හරි වැරදුනාද මෙතන පොඩ්ඩක් බලන් ඉන්න කෙනෙක් කියන්න. මෙතන එන්න ඕනේ ඇත්තටම අවිනිශ්චිත අවස්ථාවක් එන්න ඕනේ එතන. කියන්න පොඩ්ඩක් කාට හරි මෙතන මන් වැරදුනාද කියලා R1යි S1යි S1යි මෙතන 1 වුණොත් මෙතෙන්ටත් 1යි. 1යි 1යි ආවොත් උත්තරේ එන්නේ නෑ මඩම් ගත්ත විදිය හරිනේ. හරි නේද මං ගත්තා. මෙතෙන්ට 1යි. මෙතෙන්ට 1යි. හරි. ඔව් 1යි 1යි නම් මෙතෙන්ට එන්නේ බිඳුවයි. එතනදී අර ප්‍රශ්නේ නම් එන්නේ නැහැ. නමුත් ඒකෙදී එක අවස්ථාවකදී වෙනස් වෙනවනේ පුතේ. මෙතන බිඳුවයි ඊට පස්සේ මෙතෙන්ට එනකොට මේක බිඳුවයි. බිඳුවයි 1යි එනකොට මෙතන ආපහු සැරයක් බිඳුවයි කියලා එනවා. next output එක බිඳුවයි කියලා එනවා. නමුත් මේකෙදී අර අවස්ථා දෙකේම බිඳුවද එකද කියලා අර මෙතන නම් බිඳුව කියලා අපි කියනවා. හරියට ආපු ඉන්න. හැබැයි මේ අවස්ථාව අපිට කියන්න බෑ. එතකොට මේකේ ඇත්තටම 1යි 1යි කියන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න බැරි අවස්ථාවක් බවට පත් වෙනවා. මොකද 1යි 1යි වෙනකොට මෙතන තියෙන මේ output එක QT+ ගේ output එක වෙනස් වෙන සුළුයි. නේද? අපිට කියන්න බෑ. හරියටම අපිට කියන්න බැරි output එකක් තමයි මෙතනදී එන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාව නම් කරනවා මොකද්ද? අවිනිශ්චිත අවස්ථාවක් විදිහට. අවිනිශ්චිත අවස්ථාවක්. අවිනිශ්චිත අවස්ථාවක්. එහෙම නැත්නම් අපි කියන undefined state එක. undefined state කියලා කියනවා. හරිද? මෙතනදී මෙන්න මේ මම ඉරි කෑල්ලක් ගහලා තියෙන අවස්ථාවේදී Q-ටයි Q-බාටයි දෙන්නටම එකම අගයක් ආවා. මේකෙදී නම් උත්තරයක් එනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? දෙන්නගේ අර කරන්ට් ස්ටේට් එකේ තියෙන තැන අනුව මෙයාගේ එන අවුට්පුට් දෙක වෙනස් වෙනවා. එතකොට අපිට හරියටම මේක අර අපිට ප්‍රයෝජනවත් අවස්ථාවක් විදිහට මේ 1යි 1යි R ගේ S ගේ යගේ 1යි 1යි වෙන අවස්ථාව අපිට ප්‍රයෝජනෙට ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමයි අපි මේක අවිනිශ්චිතයි. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ කියලා අපි නම් කරන්නේ. පැහැදිලිද දුල්ජය? ඕන පැහැදිලි. එතකොට මඩම් නම් කරන්නේ මොකටද නම් කරන්නේ? මොකද්ද? ඔය මොකටද කොහොම ඒ කියන්නේ වැඩක් තියෙනවා. ඔව් ඒක තමයි මේ ප්‍රයෝජනවත් අවස්ථා ටික ගන්න තමයි අපි මෙහෙම නම් කරගත්තේ. දැන් මේ වගේ අවස්ථා 8 සලකලා බැලුවාම පුතේ අපිට මේ R ටයි S ටයි බිඳුවයි ගන්න අවස්ථාවක් අපිට වැඩක් නැහැ. ඊළඟට R ටයි S ටයි 1යි 1යි ගන්න අවස්ථාවක් අපිට වැඩක් නැහැ. ඇයි හේතුව මේ බිඳුව ඉන්පුට් වෙනකොට R ටයි S ටයි මේකේ තියෙන ස්ටේට් එකමයි එළියට එන්නේ. මෙතනදී 1යි 1යි තියෙන වෙලාවේදී අපිට හරියට කියන්න බෑ මොකද වෙන්නේ කියලා. අවස්ථා දෙකේදී දෙකක් එන්නේ. ඒ නිසා අපි මේ පරිපතය තුල ප්‍රයෝජනවත් අවස්ථා විදියට සලකන්නේ කවුද? මෙන්න මේ අවස්ථා දෙක විතරයි. හරිද? මෙන්න මේ අවස්ථා දෙක විතරයි. පැහැදිලිද? සෙට් අවස්ථාව සහ රීසෙට් අවස්ථාව විතරයි අපි ප්‍රයෝජනවත් අවස්ථා විදියට සලකන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පරිපතේ පාවිච්චි කරලා අපිට එකක් හදා ගන්න ඕන නම් අපි මොකද කරන්නේ? S1 යගේ එක කරනවා. අපිට බිඳුවක් එළියට මතක තියාගන්න ඕන නම් Q ගේ අපි මොකද කරන්නේ? R වලගේ එක කරනවා. එතකොට අපිට හැමතිස්සෙම මෙන්න මේ වැදගත් නොවන අවස්ථා දෙක මේ අවස්ථා දෙක අපි මග අරින්න ඕනේ. ඒ කියන්නේ S ටයි R ටයි එක සමාන අගයන් එන එක වළක්වන්න ඕනේ. පැහැදිලිද? S ටයි R ටයි එක සමාන අගයන් එන එක නැවැත්තුවා නම් අපිට ඕන විදිහට මේ පරිපතේ එක හරි බිඳුව හරි හදා ගන්න පුළුවන් නේද? එකකද මාත් එක්ක මම මේ කියන දේ පැහැදිලිද?
ජනිත් පැහැදිලිද? ජනිත් ඔයාට පැහැදිලිද? මේ සත්‍යතා වගුවේ වැදගත් අවස්ථා විදිහට එන්නේ මම මේ කහ පාට ලකුණු කරපු අවස්ථා දෙක. ඒ කියන්නේ සෙට් අවස්ථාව සහ රීසෙට් අවස්ථාව. එතකොට මේකේ මේ පරිපතේ හැමතිස්සෙම S ට R ට සමාන අගයන් එන එක වැළැක්වුවා නම් මේ පරිපතෙන් හරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒක කරන්න පුතේ ඒ S ටයි R ටයි එක සමාන අගයන් එන එක වළක්වන්න මෙන්න මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරලා දෙන්න. ඇත්තටම ඔයාලට A level වලට මේක අවශ්‍යත් නැහැ. නමුත් මම පොඩ්ඩක් කියලා දෙන්න නිකන්. S ටයි R ටයි සමාන අගයන් එන එක වළක්වන්න මෙන්න මෙහෙම කළා. එක ඉන්පුට් එකක් අරගෙන ඒ ඉන්පුට් එකේ මොකද කරන්නේ මෙන්න මෙහෙම not gate එක කරහා මෙතෙන්ට යනවා. sorry not gate එක කරහා මෙතෙන්ට යනවා. මම වැරදියට ඇන්දේ. අපි කියමු set එකෙන් ඉන්පුට් එක අරගෙන හරිද මේන ඉන්පුට් එක රීසෙට් එකට යවන්නේ මෙහෙම ඔන්න ඔහම not gate එකක් කරා. දැන් හරිනේ වැඩේ. දැන් set එකට එක දුන්නොත් හැමතිස්සෙම රීසෙට් R එකට යන්නේ බිඳුව. පැහැදිලිද? එතකොට මෙතෙන්ට එක දුන්නොත් මෙතෙන්ට බිඳුව යනවා මෙතෙන්ට බිඳුව දුන්නොත් මෙතෙන්ට එක යනවා. දැන් අපි මේ විදිහට මේ not gate එකක් high කරපු එක නිසා මෙතෙන්ට not gate එකක් high කරපු නිසා අර මේ වැඩකට නැති අවස්ථා දෙක අපේ පරිපතෙන් ඉවත් කරගන්න හැකියාව හම්බ වෙනවා. පැහැදිලිද? දුල්ජය පැහැදිලිද? එතකොට අනිත් කට්ටියන්ට මේ ටික පැහැදිලි වුණාද? මම ඇහුවේ අර හැමතිස්සෙම මගෙන් ප්‍රශ්න අහපු නිසා දුල්ජයගෙන් හැමෝටම මේක පැහැදිලි වුණාද? මේ වගුවේ ප්‍රයෝජනවත් අවස්ථා විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ අවස්ථා දෙකයි. හරිද? මම අවස්ථා 8ක් අරගෙන වලට වගුව හැදුවා. මේක මම අවස්ථා 4කට අඩු කරලා පෙන්නනවා ඊගාවට. මේ කරපු ටික පැහැදිලිද? මම දැන් මේ කියලා දුන්න ටික පැහැදිලි නම් අත උස්සන්න. අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් මයික් එක ඔන් කරලා කියන්න. එහෙමත් නැත්නම් මට මැසේජ් එකක් දාන්න WhatsApp එකේ. මොකද මේක හොඳට මතක තියෙනවා නම් ඔයාලට ඇත්තට මේක A level වලට ලොකුවට ඔය වගුවේ අවස්ථා 8 තියෙන වගුව පුරවන එක වැදගත් නැහැ. කටපාඩමින් හරි අවස්ථා මම ඊගාවට දෙන ටේබල් එක මතක නම් හරි ඇත්තටම. නමුත් මම මේ ඔයාලගේ අනාගතය ගැනත් හිතලා තමයි මම මේ ටිකක් තව ටිකක් වැඩියෙන් කියලා දුන්නේ. මට පේන්නේ හැමෝම වගේ අත උස්සලා තියනවා දන්නේ නැහැ. කට්ටියක් ඉන්නවා. තරින්ද පැහැදිලි නැද්ද? දිනූජ කවිෂ පැහැදිලි නැද්ද? කවිෂ්ක පැහැදිලි නැද්ද? ඊට පස්සේ පිලපිටිය කියලා ඉන්නේ කවුද? පැහැදිලි නැති අයද මේ අත උස්සලා නැත්තේ? මට ඒක හොයාගන්න බෑ. දිනූජ කවිෂ්ක අත උස්සලා නැති කට්ටියක් ඉන්නවා. පොඩ්ඩක් කියන්න මට මයික් එක ඔන් කරලා ආයෙ ඔන්නම් මම කියලා දෙන්නම් මේක කොහොමද ආවේ කියලා. හරි. දැන් ඔයාලා මේ සත්‍යතා වගුව පුරවලා මේ අවස්ථා ටික මේ විදිහට නම් කරගන්න පුතේ. නොවෙනස් අවස්ථාව, සෙට් අවස්ථාව, රීසෙට් අවස්ථාව, අවිනිශ්චිත අවස්ථාව කියලා අවස්ථා ටික නම් කරගන්න. එතන පුතේ අපිට මේ වගුව තව ටිකක් සරලව අපිට මෙහෙම කරන්න පුළුවන්. තව ටිකක් සරලව අපිට අවස්ථා 4කින් මේක නිරූපණය කරන්න පුළුවන්. මම මේ අර සාධාරණ අවස්ථා සියල්ලක්ම අරගෙන තමයි මේක ඇඳලා පෙන්නුවේ. එතකොට අපිට මේ අවස්ථා 8 වගුව අවස්ථා 4කින් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. අවස්ථා 4කින් ඔයාලට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.
එතන මෙතනට R වෙනවා, මෙතෙන්ට S වෙනවා. මෙතන අපි Q කියලා දාගන්නවා. හරි. එතකොට R ට S ට බිඳුව එනවා නම් අපි ඒ අවස්ථාව නම් කරනවා නොවෙනස් අවස්ථාව කියලා. මේක නොවෙනස් අවස්ථාව. නොවෙනස් අවස්ථාව. ඊගාවට බිඳුවයි 1 එනවනම් R බිඳුව වෙලා S 1 එනවනම් S 1යි කියන්නේ මෙතන අපි 1යි කියලා දානවා. ඒ කියන්නේ මේ අවස්ථාවට අපි කියනවා සෙට් අවස්ථාව. R 1 වෙලා S බිඳුව වෙනවා කියන්නේ මෙතන බිඳුවයි මේ තියෙන්නේ රීසෙට් අවස්ථාව. R S දෙන්නම එක වෙනවා කියන්නේ අපිට මෙතන හරියට කියන්න බෑ නිසා අපි කියනවා මෙතෙන්ට අවිනිශ්චිත අවස්ථාව. පැහැදිලිද? එතකොට ඔයාලට පැහැදිලි අපේ සත්‍යතාව වගුවේ වැදගත් වෙන අවස්ථා අපිට දෙකයි එන්නේ. මෙන්න මේ සෙට් අවස්ථාව සහ මෙන්න මේ රීසෙට් අවස්ථාව කියන මෙන්න මේ අවස්ථා දෙක. එතකොට අර පරිපතේට අපි අපේ ඇඳපු අර පරිපතේට මම මේ නෝ ගේට් වලින් ඇඳේ. ඔයාලට මේක තනියම නැන් ගේට් වලටත් ඇඳලා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ නොවැදගත් අවස්ථා දෙක. මේ අවස්ථා දෙක අයින් කරන්න මොකද කරන්නේ මේ පරිපතේට මම මෙතෙන්ට S එක දාලා S එක හරහා මොකද වෙන්නේ? not gate එකක් දාලා මෙන්න මෙතෙන්ට දෙනවා output එක. ඊට පස්සේ මෙයාගේ input එක මෙයාට දෙනවා. මෙයාගේ input එක මෙන්න මෙයාට දෙනවා. මේ විදිහට අපිට Q සහ Q bar ලකුණු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ not gate එකෙන් මොකද කරේ? මේ not gate එක දාපු එකෙන් කරේ මේ වැදගත් නැති අවස්ථා දෙක අපිට හරියන්නේ නැති අවස්ථා දෙක අයින් කරලා දාපු එක. R ටයි S ටයි දෙන්නටම බිඳුව හරි එක හරි එන එක වළක්වපු එකයි අපි මේ කරේ. මේ ඉන්නේ R මේ තියෙන්නේ S. පැහැදිලිද? පොඩි වගුවක් ඇඳ ගන්න. දුල්ජය පැහැදිලිද මේ චූටි වගුව? ඔයාලට සාමාන්‍යයෙන් ඕක මේ ඉන්ටර්නෙට් එකේ බලද්දි මේ අවස්ථා 8 වගුවක් දකින්න නැති වැඩි හරි වශයෙන් දකින්න තියෙන මේ අවස්ථා 4 වගුව. එතකොට ඔයාලා මෙතන මතක තියාගන්න S එක එක වෙන අවස්ථාවේ සෙට් අවස්ථාව. ඒ කියන්නේ අවුට්පුට් එක එකයි. Q ගේගේ එකයි. R එක එක වෙනකොට අවුට්පුට් එකගේ බිඳුවයි. ඒ කියන්නේ ඇත්තටම මේ S ට දෙන අගේ තමයි එළියට අවුට්පුට් එක විදියට හම්බෙන්නේ මේ. බලන්නකෝ. S ට 1 දුන්නොත් අවුට්පුට් එක එකයි. S ට බිඳුව දුන්නොත් අවුට්පුට් එක බිඳුවයි. සෙට් එකෙන් තමයි අපි හැමතිස්සෙම අගේ තීරණය කරන්නේ. එතකොට ඔය එකත් එක්ක අපේ ලොජික් ගේට් පාඩම අවසන් වෙනවා. හරිද? ලොජික් ගේට් පාඩම අවසන් වෙනවා. එතකොට මේ දක්වා මේ කොටසෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ අර MCQ එක තමයි. 2020 පේපර් එකේ MCQ එක තමයි අහලා තියෙන්නේ. එතකොට ඒ MCQ එකට උත්තරේ ලියා ගන්න තියුවාට ඕක මහ දෙයක් නෙමෙයි. දැන් මේ උගන්ලා තියෙන එකත් එක්ක. පැහැදිලි? දැන් ඔයාලට මම කිව්වා මේකේ හැමතිස්සෙම අවුට්පුට් එක දෙන්නේ ඊට කලින් හිටපු ස්ටේට් එක බලලා. නේද? අපි කිව්වා QT කියන අවස්ථාව සලකලා තමයි QT+1 කියන එකට නැත්තම් අපේ කරන්ට් ස්ටේට් එක බලලා තමයි නෙක්ස්ට් ස්ටේට් එකට පුවමාරු උනේ. වෙනස් උනේ. පැහැදිලි නේද දුල්ජය දැන්? අර මේකෙදී අපි කියවන්නේ නිකම්ම ඉන්පුට් එකක් දුන්නට මෙයා වෙනස් වෙන්නේ නැහැ. එයා ඊට කලින් හිටපු ස්ටේට් එක බලලා තමයි මෙයාගේ අලුත් ස්ටේට් එක තීරණය කරන්නේ කියන එක අපි කිව්වා. දැන් පැහැදිලි නේද? ඔව්. එතකොට ඔතනින් අපේ ලොජික් ගේට් පාඩම ඉවර වෙනවා. එතකොට මම දැන් ඔයාලට පාඩම් කීයක්ද? 4ක් කරා පස්වෙනි පාඩම් පටන් ගන්න තියෙන්නේ. OS පාඩම් පටන් ගන්න තියෙන්නේ. පස්වෙනි ඒකකය නේද? 5ද 6ද? 6 වෙනි එකද? අපි යුනිට් 1 කරා 2 කරා 3 number system 4 logic gate 5 operating system. 5 තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. හැමෝම මේ ටිකට එනකන් ඕකේද? ගැටලු තියෙනවද? අපි පාඩම් මෙතනින් අවසන් කරමුද? මේ පාඩම් මෙතනින් අවසන් කරනවා. අපි අද පටන් ගන්නවා මෙහෙම පද්ධති කියන එක. පැය කාලක් පැය භාගයක් විතර අපිට කර හැකිනේ පන්තියේ.
හරි මේ ටික ඇඳගත්තද දුල්ජය ඇඳ ගන්නවා ඊළඟට මෙහෙයුම් පද්ධති පාඩම ඔය පොතේ ඉඩ තියෙනවා නම් ඔය පොතම ඉස්සරහට රයි යන්න පුළුවන් मैडम මේ මෙහෙම පද්ධති පාඩම එතකොට අර අනිත් පොතේ ලියන්න එපාද? ඒත් කමක් නෑ මේක ඉවර නම් ඒ පොතේ ලියන්න ප්‍රශ්නයක් නෑ मैडम සාමාන්‍යයෙන් පිටු කීයක් විතර පොතක්ද යන්නේ? සාමාන්‍යයෙන් පිටු 80 CR පොතක් නෑ 40ක විතර CR පොතක් විතර යනවා පිටු 40ක විතර CR පොතක් වගේ තරමට යනවා මේක තියරි පාඩම මේ හරිය නේද මේ කොටස ඉවරද මම මේ ක්ලෝස් කරන්නද मैडम විනාඩියක් දෙන්න අපරේ मैडम දැන් not gate එක දාපුවාම අපිට මේ අනිත් ඒවා යූස් කරන්න වෙන්නේ නැද්ද? බෑද යූස් කරන්න? මොනවද? ඔය අර නොවෙනස් වෙන අවස්ථාවයි ඒවා අයින් කරන්න ඕනේ මේ දෙක වැඩක් නැහැනේ නොවෙනස් අවස්ථාව කියන එකයි අවිනිශ්චිත අවස්ථාව කියන එක අපිට වැඩක් නැහැ. ඒ නොවෙනස් අවස්ථාවේදී මොකද වෙන්නේ? S ට R ට මොනවද බිඳුව දුන්නාම වැඩක් නැහැනේ. බිඳුව දුන්නාම හැමතිස්සෙම එයාගේ ඉන්න තැනමලු ඉන්නේ. වෙනස් වෙන්නේ නැල්ලු. ඒකට ඉතින් ඒක වැඩක් නැහැනේ අපිට. අපිට ඕනේ හැමතිස්සෙම මතකේ එකක් හරි බිඳුවක් හරි මතක තියාගන්නනේ. ඒතකොට මේ නොවෙනස් වෙන අවස්ථාව වැඩක් නැහැනේ අපිට. නේද? අපිට හැමතිස්සෙම ඕනේ එක්ක මතකයේ තුල එක මතක තියාගන්න නැත්නම් බිඳුව මතක තියාගන්න. නේද? අපි දත්ත ගබඩා කරනවා කියලා ගිහින් කරන්නේ එක බිඳුව විදියට මතක තියාගන්න එකනේ මේවා. නේද? මතකයේ ගබඩා කරනවා කියන්නේ ඒකනේ. එතන මේ मैडम ඉතින් නොවෙනස් වෙන අවස්ථා මේ වැඩක් නැහැ කියන්නේ. ඉතින් ඔයාට මේ මොනවද මෙතන කරන්ට් ස්ටේට් එකමද හැමතිස්සෙම ඕන වෙන්නේ. දැන් මේක හිතන්නකෝ. මෙයාගේ කරන්ට් ස්ටේට් එක බිඳුව නම් එයාගේ ඊගාව අවුට්පුට් එකක් දෙන්නේ බිඳුවමයි. එතන දැන් ඔයාට මේ මතකයේ මතක තියාගන්න ඕනේ බිඳුව විතරද? නෑ එකක් මතක තියාගන්න එපා. නේද? දැන් එතකොට මෙතනදී කරන්ට් ස්ටේට් එක එක වුණොත් එයාගේ ඊගාවට එන්නේත් එකමයි. එතකොට මේකෙන් අපිට අවශ්‍ය වෙලාවට බිඳුව අවශ්‍ය වෙලාවට එක විදිහට වෙනස් කරන්න බෑ. තේරෙනවද? ඒ නිසා මේක වැඩක් නැතුව යනවා. ඒක තේරෙනවද? දුල්ජය. අවිනිශ්චිත අවස්ථාවේදී मैडम අවිනිශ්චිත අවස්ථාවේදී අපිට හරියට කියන්න බෑනේ. දැන් මේකේ කරන්ට් ස්ටේට් එක බිඳුව වුණොත් මෙයාගේ Q ගෑගේමයි Q බාටත් එන්නේ. එතකොට මෙතන ප්‍රශ්නයක්. මෙතෙන්ටත් එහෙම මෙතන ඇයි मैडम යටේගේ හරි මෙතනදී එකක් එනවා ආවට මේකේ එක එන අවස්ථාවේදී කරන්ට් ස්ටේට් එක අනුව මෙතන එන්නේ එකම අවුට්පුට් එකක් නෙමෙයි. එතකොට අපිට හරියට මොකද්ද කියලා කියන්න බෑ. කරන්ට් ස්ටේට් එක දන්නේ නැත්නම් මෙතෙන්ට එන්නේ මොකද්ද කියලා අපිට හරියට කියන්න බෑ. එතකොට ඒක වැඩක් නැතුව යන අපිට මේකත් අපිට හරියට කියා ගන්න බැරි වැඩක් නැති ස්ටේට් එකක් බවට පරිවර්තනය වෙනවා. හරි मैडम. ඒ නිසා තමයි අපිට මෙයයි විතරක් ගන්න වෙන්නේ. मैडम ස්ලයිඩ් එක පොඩ්ඩක් උඩට කරන්න ඕන. හරි मैडम. හරි. එහෙනම් අපි යමු ඔපරේටින් සිස්ටම් පාඩමට. අපි ඔපරේටින් සිස්ටම් පාඩමට යමු. ඒතර ඔයාලට මේ වගේ ගණන් තමයි හම්බෙලා තියෙන්නේ. චුට්ටක් බලන්න. මේ පොඩ්ඩක් බලන්න මේ මොනවාද මේ ඔව් චූටි ලක්පයක් දෙන්න ගණන් දෙන්න ඒක දැන් වයිෆයි එකතු කරලා කරන්න වෙනවා චූටි
හරි. එතකොට අපි යමු ඔපරේටින් සිස්ටම් පාඩමට. ඒ අතරේ ඔයාලට දැන් පාඩම් 4ක් කරලා තියෙන්නේ. ඒ නිසා MCQ අර විවරණය කිරීම කරන්න පුළුවන්. මම ඒකත් එතකොට ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. එතකොට ලබන සතියේ ඔයාලට ටෙස්ට් එක මම දෙනවා. ලබන සතියේ ටෙස්ට් එක දෙනවා. ඒ ටෙස්ට් එකේ එතකොට ලකුණු 100න් හම්බෙන්නේ MCQ පේපර් එකයි essay එකයි දෙකක් තියෙනවා. හරිද? ස්ට්‍රක්චර්ඩ් එකයි essay එකයි ඊට පස්සේ MCQ එකයි විදිහට ප්‍රශ්න සම්පූර්ණ කම්ප්ලීට් පේපර් එකක් හම්බෙන්නේ ටර්ම් ටෙස්ට් එක විදිහට පේපර් එක බලනවා. එතකොට පේපර් එකට උත්තර ලියන්න ඕනේ. උත්තර ලියලා ඒ උත්තර ස්කෑන් කරන්න කැම්මි ස්කෑන් ඇප් එක දාගන්න ඕනේ. ඊට කැම්මි ස්කෑන් ඇප් එක ෆෝන් එකකට දාගෙන තියාගන්න. එකෙන් ස්කෑන් කරලා PDF එකක් විදිහට ෆයිල් එක හදලා මම දානවා Gmail address එකක්. මේ Gmail address එකට email කරන්න ඕනේ. හරිද? මගේ email address එකක් දෙනවා. ඒ email එකට ඔයාලා මොකද කරන්න ඕනේ? මේ PDF එක email කරන්න ඕනේ. මතක් කරලා හැම කෙනෙක්ම පේපර් එකේ පළවෙනි පිටුවේ තමන්ගේ නම ලියන්න ඕනේ. හරිද? මේ නම ලියනකොට ඔයාලා දැන් මෙතන ඉන්නව නේද මේ ඇවිල්ලා නමින්. දැන් මේ තියෙන්නේ කවුද? අපි කියමු පසින්දු මදුෂා. මේ තමින්දු කවිෂා. හරිද? චමෝදි කවිෂා. ඒ විදිහට ඉන්නවනේ. ජනිත් භාග්‍ය. ඔය විදිහට නම ලියන්න. හරිද? AJKN එහෙම කී ලියන්න එපා. මොකද හේතුව මම දන්නේ මේ නමින්. මම ඔන්න මම ගාව මම දන්න නම. ඔයාලට ඒකත් මම ඔයාලට ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්නම්. ඒ නම පේපර් එකේ ලියන්න. මොකද දන්නවද බැරිලාක්වත් ඔයාලට ඒක ආපහු ඊමේල් කරගන්න බැරි වුණොත් WhatsApp එකේ හරි ඔයාලට මේ උත්තර බලපු PDF එක එවන්න පුළුවන්. නේද? ඔයාලා හරියට නම ලිව්වේ නැත්නම් අපිට එවන්න බෑ. ඒ නිසා කරුණාකරලා ඒක ඒ විදිහට එවන්න ඕනේ. මෙතන ඊමේල් කරනකොට මම දෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරන්නත් ඕනේ. මෙන්න මෙතන. හරි? මේ හොඳට බලා ගන්න. මට දැන් ආයෙ දවසක් හම්බෙන්නේ නැති ඉඳ කියන්නේ. එනිම ලබන සතියේ පේපර් එකනේ යන්නේ. ඊමේල් එකක් යවන විදිහවත් දන්නේ නැහැ මේ ළමයි. හරිද? ගොඩක් අයට ඒක බෑ. හරිද? ඊමේල් එකක් යවනකොට ඊමේල් එක මට එවනකොට මේ විදිහටයි කරන්න ඕනේ. මෙතන 2 කියන තැන මම දෙන Gmail එක. හරිද? මම මෙතෙන්ද දෙනවා ඊමේල් එකක් ඔයාලට ඒක ටයිප් කරන්න. හරි මගේ මෙතන දිනේ මෙන්න මේක මගේ මේල් එක. ඔක මම දෙනවා ඔයාලට. ඊට පස්සේ සබ්ජෙක්ට් එකට දාන්න ඕනේ ඔයාගේ නම. දැන් මේ කවුද අපි දාමු දුල්ජය නම් දුල්ජය කියලා දාන්න ඕනේ. හරි? දුල්ජය කරුණාරත්න. ඔහම දාන්න ඕනේ. ඊට පස්සේ අර ඔයාගේ ස්කෑන් කරපු PDF එක හරිද? ස්කෑන් කරපු උත්තර PDF ෆයිල් එක තියෙනවානේ. ඒක රිනේම් කරන්න පුළුවන් නම් රිනේම් කරන්න. ඒක ඔයාගේ නමේ රිනේම් කරත් කමක් නැහැ. හරිද? මම මේ වගේ පෙන්නන්නම් ඔයාට PDF එකක් පෙන්නන්නේ මෙහෙමනේ. දැන් මේ PDF එක රිනේම් කරන්න ඔයාගේ නමින්. මේකටත් නම දාන්න දුල්ජය කරුණාරත්න. ඔය විදිහට නම දාගන්න. දාලා මේක මෙතෙන්ට ඇටච් කරන්න. හරි මෙන්න මෙතන මේ ඇටච් ෆයිල් කියලා තියෙන ඔන්න ඔතෙන්ට ගිහිල්ලා මේක ඇටච් කරන්න. මගේ දැන් ඩවුන්ලෝඩ් වල මේක තියෙන්නේ. මම ඔන්න එතෙන්ට ගියා. දුල්ජය කරුණාරත්න කියන එක ඔන්න දැම්මා. මේම දාලා මේක ඇටච් වෙනකන් ඉඳලා මේක සෙන්ඩ් කරලා සෙන්ඩ් මේ බටන් එක ඔබලා මෙන්න මෙතන සෙන්ඩ් කියන මේ බටන් එක ප්‍රෙස් කරලා එවන්න. හරිද? ඔයාලගේ නම නැත්තම් මොනවත් කරන්න බෑ. නිසා කරුණාකරලා මෙතෙන්ට නම දාන්න. Gmail එකක් නැත්තම් email account එකක් නැත්තම් email account එක හදාගන්න. පැහැදිලි නේද? ඔන්න මම පේපර් එකේ වෙන විදිහත් මේ වෙලාවෙම ඔන්න කිව්වා. හරිද? ඒ නිසා ආයේ එවලට මට 10ක් විතර කියන්න තියන්නේ බා. මොකද මම දැන් මේ මගේ ඇත්තටම සිස්ටම් එකේ ඕනනම් මේ දේ කරන්න පුළුවන්. ඒක අමාරුයි කියලා ළමයි කම්ප්ලේන්ට් කරා. පස්සේ මම ඒ නිසා තමයි මේ ඊමේල් එකක් එවන්න කියලා කිව්වා 2021 අයට. ඒ ළමයින්ට ඊමේල් එකක්වත් එවන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ ඔයාලටත් A to Z මේ පෙන්නලම මේ කිව්වේ මේ විදිහට කරන්න ඕනේ කියලා. හරිද? තව පණිවිඩයක් තියෙනවා. මම මින් ඉස්සරහට වීඩියෝ එක දාන්නේ. අද දැන් වීඩියෝ එක මම පන්ති ඉවරුනහම පැය භාගයක් පැයක් ඇතුළත වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඔයාලගේ මේ ඔයාලට මම සයිට් එකට දාලා පණිවිඩෙත් දානවා. එහෙම දාලා එතකොට අද දැන් මම හවස 6ට නම් දැම්මේ. හෙට හවස 6 වෙද්දි මම මේ වීඩියෝ එක ඔටෝමැටිකලිම අයින් වෙන්න දෙන්නේ. එතකොට මේ
ඔයාලා මේක මේ අද පන්තියට එන්න සහභාගී වෙන්න බැරි වුණා නම් හෙට දවස් ඇතුළත මේක බලන්න ඕනේ. නැත්නම් ආයි බලන්න හම්බෙන්නේ නැහැ. මගෙන් ආයි ඉල්ලන්න එපා. මම කෙලිම ඩිලීට් වෙන්න දාලා තියෙන්නේ. මොකද මගේ ඉඩ නැති නිසා. හරි? මම ඒවා ඔක්කොම අයින් කරලා තියෙනවා. මම කොහොමත් දෙන්නේ නැහැ. මට කරපු හොර වැඩ කීපයක් නිසා තමයි මම මේක කරේ. ඒ නිසා මම මේ කොහොමදත් දෙන්නේ නැහැ. ආයි ඉල්ලන්නත් එපා. මේ නිසා අනිවාර්යයෙන්ම අද පන්තියට සහභාගී වෙන්න බැරි වුණා නම් හෙට දවස් ඇතුළත මේක බලලා මේ සටහන් සම්පූර්ණ කරගන්න. මොකද වැඩි හොඳට මම මේක කරන්න ඇදුවාම ළමයි මොනවද වාංචනික ක්‍රියාමයි කරන්නේ. ඒ නිසා මම ඒක අයින් කරනවා. හරි. අපි එහෙනම් එතකොට මේ දක්වා දාලා තියෙන වීඩියෝ හැම එකක්ම මම අයින් කරනවා අඟහරුවාද වෙද්දී. එතකොට ඒ අඟහරුවාද වෙද්දී ඔක්කොම බලලා තියෙන එකක් බලලා ඉවර කරගන්න මම අයින් කරනවා හැම එකක්ම. හරි. එතකොට පුතේ අපිට ලොකු වර්ෂාවකුත් එනවා. මම දන්නේ ගොරවන්න පටන් ගත්තොත් නම් කරන්න වෙන එකක් නැහැ ක්ලාස් එක. හරි. අපි කතා කරමු පරිගණකයේ මෙහෙයුම් පද්ධති කියන පාඩමටයි අපි අද කතා කරන්න පටන් ගන්නෙ. එතකොට මේ පාඩමේ වැදගත්කමත් මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් 2020 පේපර් එක පෙන්නලා මට පාඩම අද කරගන්න බැරි වුණත් මම හිතනවා ඒක වටිනවා කියලා මේකේ තියෙන වැදගත්කම. එතකොට මේ පාඩමෙන් MCQ එනවා සාමාන්‍යයෙන් 3ත් 5ත් අතර ප්‍රමාණයක් MCQ. ඊට අමතරව මේ පාඩමෙන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට. හරිද මේ තියෙන ස්ට්‍රක්චර්ඩ් පේපර් එක මේ පේපර් එකේ බලන්න මෙන්න මේක 3 නෙමේ 4 වෙනි ප්‍රශ්නේ. හරිද ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් එන්නේ මෙහෙයුම් පද්ධති කොටසේ. මේ මුළු ප්‍රශ්නේම තියෙන්නේ ඔපරේටින් සිස්ටම් පාඩමේ. හරිද එතකොට මේ ලකුණු 10ක් මේ ලකුණු 10 තමයි ගිය අවුරුද්දේ ළමයින්ගේ A1 B1 C1 තීරණය වුණේ. මේක ලියලා තිබුණෙම නෑ ළමයි. හරි ඒ නිසා අපි මේක හිමීට හොඳට ඉගෙන ගමු. එතකොට අපිට මේ ප්‍රශ්නේ වලට උත්තර ලියන එක අමාරු වෙන්නේ නෑ. හරි. මම මේ අදාළ තැනදී මේ ප්‍රශ්න ඩිස්කස් කරන්නම් ඔයාලත් එක්ක. හරි. එතකොට අපිට මේ මෙහෙයුම් පද්ධති පාඩමේ වුණ මම වැදගත්කම කියලා පාඩම් පටන් ගන්නෙ. එතකොට අපි මෙහෙයුම් පද්ධති පාඩම පටන් ගන්න කලින් අපි ඉස්සෙල්ලාම කතා කරනවා අද පරිගණකයක් බල ගන්නනවා කියන්නේ මොකක්ද කියන එක අපි අඳුන ගන්න ඕනේ. හරිද? පරිගණකයක් බල ගන්නනවා කියන එක. හරිද? පරිගණකයක් බල ගන්නවා කියන්නේ නැත්නම් අපි කියනවා බූට් කරනවා කියලා. කම්පියුටර් එකක් බූට් කරනවා කියලා කියනවා. ආත් අපරයක් දෙන්න පුතේ මට.